නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සීල සම්පත්තියෙන් සමාධි සම්පත්තියෙන් ප්‍රඥා සම්පත්තියෙන් උතුම් වූ විමුක්ති ඥාන දර්ශනයෙන් සමන්නාගත වූ సంతాනේ පිරුණා වූ මහා කරුණාවකින් යුක්ත වූ සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් ලෝකීයට පහළ වී වදාළා වූ පරම කරුණාවෙන් යුක්තව ਸਰවචතා ඥාණයෙන් දැන සියලු ධර්මයන් දේශනා කොට වදාළා වූ අනන්ත අපරිමාණ ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. වාගේම මේ নমස්කාර කිරීමේ කුසල චේතනාවේ ආනුභාව බලයත් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ අනන්ත අපරිමාණ ගුණ බලයත් හේතු වෙලා මේ අද ධර්මයේ අහන්ට ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් වී සිටිනා වූ හැම දිනාටම අද දවසේත් කියලා දෙන්නා වූ ධර්ම කොටාසය හොඳින් වටහා ගන්නට තේරුම් ගන්නට ශක්තිය ලැබේවා. හැම දිනාගේම සිත් අකුසල ධර්මයන්ගෙන් පීඩා නොවිඳීවා. නීවරණ ධර්මයන් මතුවී පීඩා නොකරේවා. නීවරණ ධර්මය යටපත් කර ගන්නටත් ශ්‍රද්ධාව දියුණු කර ගන්නට සමාධිගතකින් ප්‍රඥාවෙන් යුක්තව ධර්මයේ තීරුම් ගන්නට ලැබේවා. හැම දිනාටම අද කියලා දෙන්නා වූ ධර්ම හොඳින් වැටහෙවා තේරේවා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාවත් එක්ක අද මේ පාඩම එහෙම නැත්නම් මේ ධර්ම කොටාසේ වෙනත් අලුත් මාවතකට එහෙම නැත්නම් අලුත් මාතෘකාවකට අපි හරව ගන්න. ඉතින් මේ අද අපි කතා කරන්න යන්නේ රූප ධර්ම පිළිබඳව. රූප ධර්ම මතක ඇති අභිධර්ම පාඩම පටන් ගන්න වෙලාවේ අපි කියාගෙන ආවා මේ අභිධර්මය ඉගෙන ගන්න යනකොට අභිධර්මයේ කියලා කියන්නේ 아무තුම දෙයක් නෙවෙයි, මේ විස්තරක ධර්ම දේශනාවක් එහෙම නැත්නම් ඉලාස්ටික් වැටියට දේශනා කරපු දේශනාවක්. හෙවත් සූත්‍ර දේශනාවල් වල තිබෙනා වූ කොටස් සියුම් ආකාරයකටම තවත් විස්තරාත්මක පැහැදිලි කිරීමක්, ඒ වගේම ප්‍රඥා ගෝචර ධර්මයක්. ඉතින් ඒ ධර්ම කොටස් අතර එක විදිහකට කරුණු කාරණා ගලපා බැලීමේදී අපිට ධර්මතා 170ක් ඉගෙන ගන්නට සිද්ධ වෙනවා. ලෞකික වශයෙන් එක්තරා කොටසක්, ලෝකෝත්තර වශයෙන් නිර්වාණය. ඒ ධර්මතාවන් ධර්ම ස්වභාව 170න් අපි නැවත සිහිපත් කර ගන්නවා නම් අපි කිව්වා සිත් 89ක් හැටියට එක විදිහට ගණන් ගන්නවා. ඒ වගේම ඒවා ධර්ම ස්වභාව, ඊළඟට චෛතසික ධර්ම ඒ වගේ හැසිරෙන්නා වූ අනු ගුණාංග හැටියට එහෙම නැත්නම් චිත්ත ගති හැටියට 52ක් හඳුනා ගන්නවා. ඊළඟට අපි කිව්වා ඕලාරික ස්වභාවයෙන් තිබෙන්නා වූ මේ රූප 28ක් පිළිබඳව කියවෙනවා කියලා. ඊළඟට නිවන. ඉතින් මේ ඔක්කොම එක්කාසු වුණාන් පස්සේ තමයි 170ක් හැටියට සංඛ්‍යාත්මක ගණනක් එන්නේ. මේ අද කතා කරන්න යන රූප ඇවිල්ලා 8ක් තියෙනවනේ. එතකොට ඒ රූප කියලා කියන જાතිය සූත්‍ර දේශනාවල් වල ඕලාරික ස්වභාවයෙන් විස්තර කරනවා. අර මතක ඇති එක සූත්‍ර දේශනාවක තියෙන මජ්ක්‍ධිම නිකායේ රුප්පතිති රූපං. ඒ කියන්නේ අනිත් රූපයන් නිසා විකාරයට පත් වෙන නිසා, වෙනස් වී යන නිසා රූප කියලා කිව්වා. ඔන්න එක විදියක්. මේ විස්තරාත්මකව කියවෙන්නා වූ මේ විස්තරාත්මකව කතා කරන මේ රූප එහෙම නැත්නම් මේ කියන්නා වූ මේ අභිධර්මයේ තියෙනා වූ ස්වභාවයේ ඊට වඩා ටිකක් අමුතු විදිහකට කියවෙනවා. දැන් අපි දැනගන්න ඕන ඉස්සර වෙලාම
මේ රූපවල තිබෙන්නා වූ 28 කුමක්ද කියලා. ඒ කියන්නේ නාමික වශයෙන් අපි දැනගනිමු. නමක් හැටියට පදයක් දාලා සම්මුතිතනයක් දාලා ඒකේ තිබෙන්නා වූ ලක්ෂණයකට අනුකූල අපි නමක් දාලා මේ රූපවල නම් ටිකක් කියාගෙන යනවා. ඒ රූපවල නම් ටික කියන්නේ අපි බෙදීමක් කරනවා. ඒවා මේ මොනවද කියලා. ඉතින් ඒ විදිහට මේ අපිට මේක තේරුම් ගන්න පහසු වේවි. හොඳයි. දැන් රූප 28ක් තියෙනවායි කිව්වනේ. මේ රූපවල චිත්ත ගති නැහැ. ඒ කියන්නේ චෛතසික ස්වභාව නැහැ මේ වගේ. ඊළඟට චිත්ත ස්වභාවත් නැහැ. මේකේ නිර්වාණ ස්වභාවයකුත් නැහැ. නිර්වාණයත් නොවන, චෛතසිකත් නොවන, සිතුත් නොවන જાතියක් තිබෙනවා. ඒවාට කියනවා රූප කියලා. දැන් අපි බලමු ඒ මොනවද ඒ රූප කියලා. සිතත් නොවන, චෛතසිකත් නොවන, චිත්ත හැඩයකුත් නැති, චෛතසික හැඩයකුත් නැති, නිර්වාණ හැඩයකුත් නැති. මේ තුනින්ම වෙන් වෙච්ච, මේ තුනින්ම පරිබාහිර වෙච්ච, අයින් වෙච්ච වෙනමම ධර්ම ස්වභාව ටිකක් තිබෙනවා. ඒකට කියනවා රූප කියලා. ඒ රූපත් ස්වභාව 28 අපි දැන් තේරුම් ගනිමු මේ විදිහට. අපිට තියෙනවා ඉස්සර වෙලාම මේ සූත්‍ර වලත් බහුල වශයෙන් කතා කරන රූප ධර්ම 4ක්. ඒ තමයි පඨවි රූපය, ආපෝ රූපය, තේජෝ රූපය, වායු රූපය. ඕක කියන්නේ ඉතින් මේ තව මොකක් කියන්න ඕනේ නැහැ. කවුරුත් වගේ කටපාඩමින් දන්නවනේ. දැන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන රූප 4ක් තිබෙනවා. ඉතින් මේවට එක තැනක කියන මව් රූප, මහා භූත රූප කියලා කියනවා. තව තියෙනවා මේ ඔය සූත්‍ර දේශනාවල් කියවෙන තව තියෙනවා රූප. ඒක තමයි චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාහන ප්‍රසාද රූපය, જીවහා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය කියලා තව තියෙනවා රූප ධර්ම 5ක්. දැන් එතකොට බලන්න අර ඉස්සෙල්ලා කියපු රූප 4යි මේ ප්‍රසාද රූප 5යි ගත්තම කීයක් වෙනවද? මෙතන තියෙනවා 9ක්. තව තියෙනවා ඔය තව දිගට කතා වෙනවා. රූප ඒ තමයි වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය කියලා කියනවා. එතකොට තියෙනවා මෙතන ගත්තේ මොනවද? වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය. මෙතන තිබෙනවා රූප මේ 4ක් තියෙනවා. එතකොට මේ රූප 4 ගත්තන් පස්සේ ඔක්කොම 13ක් වෙනවා. එතනදී කෙනෙකුට ප්‍රශ්නකුත් ඇති වෙන්න පුළුවන්. මම ඒ ප්‍රශ්නෙට ඉස්සරහාදී උත්තරයකුත් සපයනවා. දැන් එතකොට රූප 13යි. ඊළඟට තියෙනවා තව තියෙනවා රූප භාව රූප දෙකක් තිබෙනවා. ඒ තමයි ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය. හොඳට මතක තියාගන්න මේ රූප වල නම් ටික විතරයි කියාගෙන යන්නේ. ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය කියලා කියන්නේ ස්ත්‍රී රූපය, පුරුෂ රූපය කියන එක නෙවෙයි. ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය කියලා. රූප ස්වභාව දෙයක් තිබෙනවා. අපි තව ඉස්සරහට යමු. දැන් එතකොට රූප තියෙනවා කීයද? 13යි, 14යි, 15ක්. ඊළඟට තියෙනවා හෘදේ රූපය, ජීවිත ඉන්ද්‍රිය රූපය, ආහාරජ රූපය, එහෙම නැත්නම් අපි කියනවා ඒකට ඕජා රූපය කියලා. කාය විඤ්ඤාති රූපය, වචී විඤ්ඤාති රූපය, ලහුතා රූපය, මුදුතා රූපය, කම්මඤ්ඤතා රූපය. ඊළඟට උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියලා ওই විදිහට රූප තිබෙනවා. සම්පූර්ණ ගත්තන් පස්සේ ඔක්කොම මේ
28ක්. දැන් මේ 28 ඔය නම් ටික. දැන් මේ 28 එක එකක් පාසා මේ රූප ටික අපි මේ වගේ තිබෙන ස්වභාව හඳුනා ගන්න ඕන. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ හොඳයි දන්නවා. චක්කු සූත ගාන දිවහා කාය කියන ප්‍රසාද රූප ටිකක් දන්නවා. ඊළඟට මේකට ගෝචර රූප කියලා කියනවා වර්ණය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය. හැබැයි ස්පර්ශ රූපය කියලා එකක් කිව්වේ නැහැ. ඒ ස්පර්ශ රූපය කියලා කිව්වේ නැත්තේ හේතුවක් නිසා. ඒ තමයි මේ ස්පර්ශ රූපය කියන එකට ගණන් ගන්නේ අර පඨවි තේජෝ වායෝ කියන ඒ රූප තුන තමයි මේ කයට කාය ප්‍රසාදයට ගෝචර රූප හැටියට තියෙන්නේ. ඒක ඉස්සෙල්ලා කියලා තියෙන නිසා නැවත කිව්වොත් එහෙම වෙනවනේ 29ක් වෙනවනේ. ඒකින්ද ඒක කියන්නේ නැහැ ස්පර්ශ රූපය කියලා. ස්පර්ශ රූපේ අර තේජෝ වායෝ පඨවි තේජෝ වායෝ කියලා කිවිච්ච නිසා. එතකොට ওই විදිහට තියෙනවා 13ක්. ඊළඟට මේ අර භාව රූප වශයෙන් තිබෙනවා ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ. දැන් හෘදේ රූපේ තියෙනවා ජීවිතින්ජ රූපේ අපි ඉස්සලා කිව්වා වගේ ඒ රූප ටිකේ තියෙන. දැන් අපි මෙහෙම බලමු මේවා මේ කොහෙද තියෙන්නේ අපේ ජීවිතේ. දැන් පඨවි රූපය අපේ සත්ත්ව ශරීරයේ තිබෙනවා, බාහිරත් තිබෙනවා. දැන් මේ බාහිර තිබෙන්නා වූ පඨවි රූපය ආපෝ තේජෝ වායු රූපය වගේ නෙමෙයි අපේ මේ ශරීරයේ තිබෙන්නා වූ පඨවි ආපෝ තේජෝ වායු රූප. ඒවට මමත්වයක් එහෙම එක්කාසු වෙලා තිබෙන නිසා අර බාහිර තිබෙන දේවල්ට වඩා ආධ්‍යාත්මික මේ ජීවිතයට සම්බන්ධ රූප ටික අපිට හොඳට දැනගන්න ඕනේ. ඊළඟට මේ හිසේ පටන් දෙපතුල දක්වාම අපේ ශරීරයේ යම්කිසි තද ගතියක්, ගොරෝසු, කරකස, ඒ වගේම රළු ගතියක් තිබෙනවාද? ඒකේ අනිත් පැත්ත මුදු සියුම් ආකාරයක් වැටෙනවාද? ඒ ඔක්කොම ටික ගණන් ගන්නේ මේ පඨවි ධාතුව හැටියටයි. ඒ තමයි පඨවි ධාතුව. ඊළඟට මේ මුළු ශරීරයේම යම්කිසි උෂ්ණ ගතියක්, සීතල ගතියක්, ඒ වාගේ මේ කියන්නේ වැగిරෙන ගතියක්, ආබන්ධන ගතියක්, එක්කාසු කරන ගතියක් තියෙනවාද? ඒ සියල්ලම ආපෝ ස්වභාවයේ ආපෝ ධාතුවේ හැටියට සලකනවා. ඊළඟට මේ තුල දැවෙන ගතියක්, රත් කරන ගතියක්, උණුසුම් කරන ගතියක්, සීතල කරන ගතියක් මොකක් හෝ වේවා තාපනය කරන ගතියක් තිබෙනවාද? ඒක තේජෝ ලක්ෂණේ තේජෝ ධාතුවේ හැටියට සලකනවා. චලන ගතියක්, මූ වෙන ගතියක්, ඒ වගේම සොලවන ගතියක් තිබෙනවාද? ඒ සියල්ලම මේ ශරීරය තුළ වායු ධාතු හැටියට සලකනවා. මේ ප්‍රධාන මෞ රූප 4, මහා භූත රූප 4 සෑම තැනකම තියෙනවා මේ ශරීරේ. ඔක්කොම එකට දැන් මේ අපිට මේක වෙන් කරන්න බෑ. මේවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කිව්වට මේ 4 එහෙම පඨවි එකෙන් අනිත් 3 දෙනා අයින් කරන්න බෑ. තේජෝ එක අහකට ගන්න බෑ. වායෝ එක අහකට ගන්න බෑ. හැබැයි මේ වගේ අඩු වැඩිකම් තියෙනවා. එහෙම එකක් තියෙනවා. හැබැයි සම්පූර්ණ මේ 4 දෙනා 4 පැත්තට ඇදලා වෙන් කරන්න බෑ. මේවා හැම තැනම එකට තමයි තියෙන්නේ. අඩුවෙන් හරි වැඩියෙන් හරි මේ 4 දෙනා එකට තමයි. ඉතින් ඒක නිසා මේ ශරීරයේ සමහර තැන්වල පඨවි වැඩි. සමහර තැන්වල ආපෝ වැඩි. සමහර තැන්වල තේජෝ වැඩි. සමහර තැන්වල වායෝ වැඩි. ඉතින් මේ නමුත් අඩු වැඩි වශයෙන් හරි මේ ඔක්කොම මේ ශරීරය තුල තියෙනවා. ඊළඟට මේ රූපය කියන එක ඇඟේ හිසේ පටන් දෙපතුල දක්වාම පිහිටලා කියලා නැහැ.
ඒක මේ මූණේ ඉස්සරහා පිට තිබෙනා වූ මේ ගුල් කවුළු දෙකක් හැරී තියෙන ඒ ඇහැ කියලා සඳහන් කරන මස් ගූලේ හැමතැනමත් නැහැ. එක තැනක විතරක් යම්කිසි ස්වરૂපයක් අරගෙන එක තැනක විතරක් ඕක පිහිටලා තිබෙනවා. ඒක බොහොම සියුම් දෙයක්. ඉතින් චක්කු ප්‍රසාදයේ ඒක නිසා ඇඟ හැමතැනම නැහැ. පඨවි ස්වභාවය ඇඟ හැමතැනම තියෙන්න පුළුවන්. ආපෝ තේජෝ වායෝ ඇඟ හැමතැනම තියෙන්න පුළුවන් අඩු වැඩි වශයෙන්. ඇහැ ගාවක් තියෙනවා. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ ඇහැ ගාව තිබුණාට හතරම චක්කු ප්‍රසාදය කියන එක අර හැමතැනම නැහැ. ඊළඟට සෝත ප්‍රසාදය කියන එකත් නැහැ. හැමතැනම සෝත ප්‍රසාදයේ තිබෙන්නේ මේ අපේ කන ඇතුලේ විතරයි. ඒකටත් තියෙන්න පිහිටන සුදුසු තැනක් තිබෙනවා. ගහන ප්‍රසාදයේ කියන එකත් හැමතැනම නැහැ. නාසයේ එක්තරා ප්‍රදේශයක පරාසයක පමණයි තියෙන්නේ. ජීවහා ප්‍රසාදයත් ඒ වගේ තමයි. ඒ ජීවහා ප්‍රසාදය දිවි පිහිටලා තිබෙනවා. හැබැයි කාය ප්‍රසාදය තිබෙනවා ඇඟේ හැමතැනම තිබෙනවා. මේ කෙස් වල නෑ කෙස් ලොම් දත් අක්කිස්ස මැරිච්ච හංකෑලි ඒ වාගේම නියපොතු අයිනේ ඊළඟට මේ ඒ වගේ තැන්වල ඇරෙන්න අනිත් හැමතැනම මේ ස්පර්ශ එවත් ස්පර්ශයේ සිද්ධ වෙන කාය ප්‍රසාද රූපේ පිහිටලා තිබෙනවා. දැන් එතකොට මේවා අමුතු ලක්ෂණ තිබෙන දේවල්. පඨවි රූපයේ ස්වභාවය ආපෝ එකට නැහැ. ආපෝ ස්වභාවය තේජෝ වලට නැහැ. තේජෝ ස්වභාවය වායෝ වලට නැහැ. වායෝ ස්වභාවය චක්කු ප්‍රසාද ගතියට නැහැ. මේවා අමුතු ලක්ෂණ මේ රූප ස්වභාව. ඊළඟට මේ හැම එකම තිබෙනවා මේ වර්ණ රූපයක්. කියන්නේ වර්ණ ගතියක්. ඒ බාහිර වශයෙන් ගත්තත් ඇතුළට ගත්තාන් පස්සෙත් ඉස්සරහට ඉලිප්පිලා මතුවෙලා පේන යම්කිසි දෙයක් තිබෙනවා. ඒකට කියනවා වර්ණත් රූපය කියලා. ඒක කළු පාට වෙන්න පුළුවන්, සුදු පාට වෙන්න ඕන මොනවා හරි පාටක ස්වරූපයක් තිබෙන මේ පාට ප්‍රභේද දක්වන්නේ පස්සේ නමුත් මොන පාටෙන් හරි වර්ණ ස්වරූපයක් තිබෙනවා. ඒකට කියනවා වර්ණ රූපය කියලා. ඇහැට ගෝචර. කනට එක්කාසු වෙන්නා වූ ශබ්ද රූපයකුත් තිබෙනවා. ඊළඟට නාසයට ගුදුරු ගන්නා වූ ගන්ධ රූපයකුත් තිබෙනවා. රස රූපයකුත් තිබෙනවා. තව මේකේ ඉස්සරත් අපි ඉස්සරහට කියාගෙන යනවා. එතකොට මෙහෙම ගත්තාන් පස්සේ මේ ගෝචර මේ තියෙනවා ප්‍රසාද රූප පහකුයි පඨවි ආපෝ තේජෝ හතර ගත්තාන් පස්සේ ඔක්කොම 9ක් වෙනවා. ඊට පස්සේ වර්ණයයි, සද්දයයි, ගන්ධයයි, රසයයි ගත්තාන් පස්සේ ඔක්කොම මෙතන 13ක් වෙනවා. ඉතින් තව තියෙනවා මෙන්න මෙහෙම එකක් මේ අපි හැම එක්කෙනාගේම ශරීරයේ දැන් මේ තියෙනවනේ රූප 28ක් කියලා. හැබැයි මේ රූප 28ක් තිබුණාට ස්ත්‍රී ශරීරයක තිබෙන රූප 27යි. පුරුෂ ශරීරයක තියෙන්නේ මේ රූප 27යි. හේතුව මේ භාව රූප විපර්යාසය නිසා. ඒ කියන්නේ මේ ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය කියලා කියන එක මේක ඇවිල්ලා අර මේ ජෙනෙටික් නෙවෙයි. ඒ කියන්නේ මේ ස්ත්‍රී ගතිය හැවත් පුරුෂ මේ ලිංග ප්‍රභේදේ නෙවෙයි මේකෙන් කියන්නේ මේ ස්ත්‍රී භාව රූපය කියන ස්වභාවය ස්ත්‍රියකගේ කේසන් වල ඉතන් නියපොතු කේසන් ලොම් නියපොතු සම ඇට මිදුළු හැම තැනම එක්තරා විදිහක ගතියක් ස්ත්‍රී ශරීරයකට පිහිටිය යුතු මෘදු මොලොක් ස්වභාවයකින් යුක්ත වෙච්ච එක්තරා විදිහක රූප ආකාරයක් විදියක් තියෙනවා. ඒකට කියනවා ස්ත්‍රී භාව රූපය කියලා. ඒක ඇත්ත වශයෙන්ම මේ සාමාන්‍යයෙන් ඇහැකට පේන්නේ නැහැ ඒ ස්ත්‍රී භාව රූපය.
ඒක බොහොම සියුම් වූ රූපයක්. ඒක ඥානයකටයි නුවණකටයි පේන්නේ. නුවණටයි දැනෙන්නේ. පුරුෂ භාව රූපයත් ඒ වගේ තමයි. පුරුෂයෙකුගේ ශරීරයේ හිසේ පටන් දෙපතුල දක්වාම සෑම අංග උපාංගයක් කරාම ඒ වගේම කෙස් ලොම් නිය දත් සම්මස් ඇටනහර හැම එකක් අස්සෙම පුරුෂ ස්වභාවයක් දක්වන පුරුෂ ආකාරයක් ස්වභාවයක් දක්වන්නා වූ හැඩයක් ලක්ෂණයක් යම්කිසි විශේෂ ගති ස්වභාවයක් ඒ මේ රූපයේ තිබෙනවා. මේ පිරිමි රූපයක පිරිමි ඇඟක තියෙනවා. ඒ ගතිය ස්ත්‍රී රූපයක නැහැ. ස්ත්‍රී ස්වභාවය පුරුෂ ශරීරයක නැහැ. ඒක නිසා කියනවා මේ ඒ වගේ ස්වභාවයකට කියනවා ස්ත්‍රී භාව රූපේ පුරුෂ භාව රූපය කියලා. ඒ නිසා එක්කෙනෙකුට තිබෙන්නේ එක රූපයක් පමණයි. ඒ නිසා 27ක් පමණයි සාමාන්‍ය කෙනෙක්ගේ තියෙන්නේ. තව තියෙනවා මෙහෙම එකක් හෘදේ වස්තු රූපය කියලා එකකුත් තියෙනවා. මේ වගේ ඉස්සරහට තමයි තව මේ ගොඩාක් විග්‍රහ කරගෙන යනකොට මේ කියවෙන්නේ. අපි මේ විදිහට කියාගෙන යන් මේ හෘදේ වස්තු රූපය කියලා එකක් තිබෙනවා. ඒ හෘදේ වස්තු රූපය කියන එක ශරීරයේ හැමතැනමත් නැත. ඒක එක්තරා තැනකට පමණක් සීමා වෙලා තියෙන සියුම් වූ රූප ස්වභාවයක්. ඒ හෘදේ වස්තු රූපය කියන එක තමයි අර අපි ඉස්සෙල්ලා කතා කරපු මනස එහෙම නිතරම තියෙන තැන gedara මනස හිත ඉන්න gedara නිතර නිකක් අඩුතරමේ මේ අපි හිතමු මෙහෙම මේ මුළු ශරීරයම ගත්තම මේ ශරීරය අපි හිතමු කාමර තියෙන දොරවල් ජනෙල් දාපු ගෙයක් හැටියට ගත්තම මේ ශරීරය ඒ ගේ අයිතිකාරයා හැම කාමරෙම ඉන්නේ නැහනේ. එයාට කොතන හරි වැටිලා ඉන්න තැනක් තියෙනවනේ. කොහොම හරි කාමරයක්. ආන්න ඒ වගේ මේ ශරීරයේ මේ ජීවිතයේ මේ ශරීරයේ කොතන හරි තැනක මේ gedara අයිතිකාරයා වශයෙන් සලකන්ට පුළුවන් සම්මත වශයෙන් මේ හිත කොතන හරි අල්ලගෙන රැඳීගෙන ආශ්‍රය කරගෙන මේ පවතින තැනක් තිබෙනවා. ඒක ශරීරයේ හැමතැනම නැත. දැන් නියපොතු වල නැහැ කියලා කිව්වනේ මම එක දවසක් කිව්වේ. නියපොතු කැපුවන් පස්සේ ඒ වෙනවනම් ආයෙ ඉන්න බෑනේ. නියපොතු කැපුවන් පස්සේ නියපොතු ගාව තියෙනවා නම් මේක නියපොතු කැපුවන් පස්සේ කපනකොට යන්න ඕනේ. අතපය වලත් නැහැ. හැබැයි අවස්ථාවකට පමණක් එනවා කාය ප්‍රසාදී වශයෙන්. ඒ ඇවිල්ලා හිතේ ඉන්න තැන නෙවෙයි. ඒක ඇවිල්ලා අර ගුදුර ගන්නට පාවිච්චි කරපු මාධ්‍ය ස්වරූපයක් මිසක හිත ඉන්න තැන නෙවෙයි. හිත ආශ්‍රිත තැන නෙවෙයි. එතකොට මේ හෘදේ රූපය කියලා කියන්නේ ආන්න ඒ වාගේ හිත එහෙම නැත්නම් භවාංග චිත්තයත් ඒ වගේම ඔය මූල චිත්තේ එහෙම ආශ්‍රය කරගෙන පවතින තැන ඒකට කියනවා හෘදේ රූපය කියලා. හෘදේ අර මේ මස් ගෝලේ නෙවෙයි. ඒක ආශ්‍රය කරගෙන තියෙන තැනක්. ඊළඟට කියනවා මේ ජීවිත රූපය කියලා කියනවා. ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා කියනවා. මේ ජීවිත ඉන්ද්‍රිය රූපය තියෙන්නේ සත්ත්ව ශරීරවල පමණයි. මේ ගස්වැල් වල එහෙම ජීවිත ඉන්ද්‍රිය රූපය නැහැ. ඉතින් මේ සත්වයන්ගේ ශරීරයේ ජීවිත ඉන්ද්‍රිය රූපය තියෙන තාක්කල් මේ එයාගේ ශරීරයටත් හොඳට පණ තියෙනවා. ඒ වගේම හොඳට ලේ ගමන් කරනවා. එතන පණ ගහන ගතියක් පවතින ගතියක් තිබෙනවා. අර තියෙනවනේ මේක මැරෙන කල්ම තියෙනවා. ජීවිත ඉන්ද්‍රිය රූපය මේ ශරීරේ හැමතැනම තිබෙනවා. මේ කියන්නේ පිලුම් වෙන්න නොදී කුණු වෙන්න නොදී මේ ශරීරය
කුණු වෙන්න නොදී, පිලුම් වෙන්න නොදී, පරණ වෙන්න නොදී ඔහි මේ පණ ගහගෙන පවත්වාගෙන යන ස්වરૂපයක් ස්වභාවයක් මේකේ තියෙනවා. හරියට අර අපි ඔය පිටිවලට දැම්මයන් පස්සේ ඔය කල් තියා ගන්නට එහෙම දානවනේ මේ ඔය එක එක බීම වර්ග වලට එහෙම තියෙනවනේ දාලා ප්‍රිසර්වටිව් කියලා එකක් තියෙනවනේ. කියන්නේ ප්‍රිසර්ව් කරන්නට කල් තියා ගන්නට අන්න ඒ වගේ කුණු වෙන්න නොදී මේ නරක් වෙන්න නොදී පවත්තන්ට පුළුවන් හැකියාව තිබෙන රූප ස්වභාවයක් තිබෙනවා. ඒකට කියනවා ජීවිත රූපය හෙවත් ජීවිතේන්ද්‍රිය රූපය කියලා. ඊළඟට තියෙනවා එකක් මේ ආහාර රූපය කියලා. ආහාර රූපය කියලා කියන්නේ තවත් රූපයකට උදව් කරන්න පුළුවන්, උපකාර කරන්න පුළුවන්, මේකෙන් අනිත් එකට යන්න පුළුවන්, උදව් කරන්න පුළුවන් අනිත් රූප වලට පිටුවහලක් කරන උපකාරයක් කරන්නා වූ රූපයක්. ඒකට කියනවා ආහාරජ රූපය හෙවත් ඕජා රූපය කියලා කියනවා. ඔය රූපයේ හින්දා තමයි අපි කන ඒවා ඔක්කොම මේ අපේ ඇඟට පත්‍යයන් වෙන්නේ. දැන් අපි පාන් කෑල්ලක් කෑවම ඒ අපේ ඇඟට පාන් කෑල්ල ගියයින් පස්සේ ඒක පාන් ස්වරූපෙන් නෙවෙයිනේ අපේ ඇඟේ තියෙන්නේ. බත් කෑවම බත් ස්වරූපෙන් නෙවෙයිනේ තියෙන්නේ. ඒවා ජීර්ණේ වෙලා වෙනත් ආකාරයකට අර ඇඟේ තියෙන රූපවලට පොඩි සපෝට් එකක් දීගෙන ඒ වගේම උදව්වක් කරගෙන ඉන්න ටිකට මේ සපෝට් කරන ගතියක් තියෙනවා. අන්න ඒකට කියනවා ඕජා රූපේවත් ආහාරජ රූපය කියලා. ඊළඟට තව එකක් තිබෙනවා මේ එක කියවුන්නේ නැහැ මට ඉස්සෙල්ලා. ඒ තමයි ආකාශ රූපය. ආකාශ ධාතුව. ඒකත් මේ රූපයක් හැටියට ගණන් ගන්නවා. හැබැයි රූපම ගතියක් එකේ නෑ. නමුත් මේකේ ආකාශ රූපය ගණන් ගන්නේ මේ රූපයන් අස්සට රිංගගෙන ඒක පවතින නිසායි. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට කියනවා කාය විඤ්ඤාති රූපය. වචේ විඤ්ඤාති රූප දෙකක් හරිම සියුම්. බොහෝම සියුම්. ඒක අපේ ශබ්දයේ තියෙනවා සහ අංග චලන වෙලක් තිබෙනවා. මේ කායට සම්බන්ධයි කාය විඤ්ඤාති රූපය, වචේ විඤ්ඤාති රූපය වචනයේට සත්‍යයට සම්බන්ධයි. ඊළඟට තියෙනවා මේ ශරීරයේ පවතිනා වූ එක්තරා විදියක මේ ශාරීරික බර හැල්ලු ගතියක්, ලයිට්නස් එකක් තිබෙනවා. ඒකත් ඒකේ තිබෙන රූපයේ තිබෙනා වූ ආකාර විශේෂයක් ඒක සියුම් රූපයක් හැටියට සලකනවා. සහ ඔය කණ්ණාඩි වල එහෙම තියෙන්නේ මේ යම්කිසි මෘදු ගතියක්. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි දෙයක් මේ අපි හිතමු මොනවා රළු දෙයක් හොඳට මැදලා ගත්තාන් පස්සේ රළු ගතිය නැති වෙලා මතුවෙනවනේ සියුම් කණ්ණාඩිය වගේ නිකන් මෘදු ස්වභාවයක් මතුවෙනවනේ. ඔය මෘදු ස්වභාවය එන්නේ ඒකේ ASCII ඕක තියෙන හින්දායි. ඕක නැත්තම් එහෙම ගන්න බෑ. ඒක හැම ගලකම තියෙනවා. දැන් අපි මේ කළු ගලක් අරගෙන ඕක හොඳට රැහැලා ඊට පස්සේ ඕක ගාවලා ඊට පස්සේ හොඳට අර වැලි කඩදාසි වගේ දාලා අර එක එක නෝට්ස් වලින් අල්ලලා මැදලා ගත්තාන් පස්සේ අවසානයේදී මාබල් එක හැටියට එනවනේ මූණ පේන හැටියට. එහෙම එන්නේ ඒ ගතිය ඌ වගේ ASCII තියෙන හින්දායි. ඕක නැත්තම් එහෙම මතුවෙන්නේ නැහැ, එන්නේ නැහැ, ගන්න බෑ. ඊළඟට ඔය සැහැල්ලු ගතිය, මෘදු ගතියයි තියෙනවා. සහ අපේ ශරීරෙත් ඕක තියෙනවා. සැහැල්ලු ගතිය, මෘදු ගතිය, බර නැති ගතිය තියෙනවා. ඊළඟට මේ තිබෙනවා අර මේ දැන් මේ ශරීරයේ තිබෙනවා ක්‍රියාවට සුදුසු යෝග්‍ය ක්‍රියාවට සුදුසු ගතිය ස්වභාවයක්. ඒ වගේම අපි හිතමු අත පද්දනවයි කියලා. අත පද්දනකොට පද්දන්ට යෝග්‍ය, අත ඔසවන්ට යෝග්‍ය ගතිය, අත හරවන්ට යෝග්‍ය ගතිය, ශරීරය එහෙට මෙහෙට ගෙන යන්න යෝග්‍ය ගතිය. එහෙම ගතියක් තියෙනවා. ඒකට කියනවා ඒ ක්‍රියාවට කර්මඤ්ඤතාවය හෙවත් ක්‍රියාවට සුදුසු ගතිය කියලා. දැන් ශරීරයේ
ඇවිද්දවන්න සුදුසු ගතිය නැති වුවොත් එහෙම ඇවිද්දවන්න බෑ. එහෙම ගල් ගහක් තිබ්බා වගේ ගහ ඒ හිටලා තියෙනවා. ඊළඟට නමන්න බෑ. ඒක ඉතින් එහෙම තියෙනවා. අර කම්මඤ්ඤතා ස්වરૂපේ තියෙන හින්දා තමයි ඔය යන එනේවා, ඉඳ ගන්නේවා, හිට ගන්නේවා එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ. මැරෙන කල්ම මේක තියෙනවා අඩු පරිදි. ඒ කියන්නේ සමහර වෙලාවට ලෙඩ හැදුනන් පස්සේ මේක නැති වුණා නේද කියලා හිතන්න පුළුවන්. නෑ. ඒ එක එක මේ ඔය හන්දිපත් අමාරු වගේ දේවල් තිබුණාට ඒ වගේම අමාරුවෙන් හරි නැගිටින්න පුළුවන් ඒ පොඩ්ඩට තියෙන ස්වභාවය තියෙනවා. කම්මඤ්ඤතා ස්වરૂපේ. එතකොට මෙතන තියෙනවා 25ක් වෙනවා. ඊළඟට තියෙනවා තව එකක් ඒ තමයි ශරීරයේ මේ රූපයන්ගේ තිබෙනවා උපාද ස්වභාවයක්. ඒකට ඒවා ඇත්ත වශයෙන්ම මේ ලක්ෂණ රූප කියලා තමයි කියන්නේ. උපචය අවස්ථාව, සන්තතිහෙවත් රූපයන් වැඩි යන අවස්ථාව, උපචය කියලා කියන්නේ රූපයන් හට ගන්න අවස්ථාව, වැඩි යන අවස්ථාව සහ ගෙවි යන අවස්ථාව කියනවා ජරතා, මැරි යන අවස්ථාවට කියනවා අනිච්චතාව කියලා. රූපයන්ගේ තිබෙනවා ලක්ෂණ ස්වરૂපයක්. දැන් අර කියනවනේ මතකනේ අපි කිව්වා රූපයක් හට ගැනීමේදී කාලයයි රූපයේ වයසයි ඊළඟට හිතක තියෙන වයසයි වයස ප්‍රමාණ දෙකක් කියලා. දැන් රූපයක ආයුෂය ටිකක් වැඩි. හිතක ආයුෂය අඩුයි. හිතක ආයුෂයේ චිත්තක්ෂණයයි රූපයක ආයුෂ චිත්තක්ෂණ 17යි. එහෙම ගත්තාන් පස්සේ මේ චිත්තක්ෂණ 17ක් ඇති රූපවල තිබෙනවා එක්තරා විදිහක වැඩි රූපය හට ගන්නවා ඊට පස්සේ තැනකට වැඩි යනවා තව තැනක ඉඳලා ගෙවිගෙන යනවා තව තැනක මැරිලා යනවා. ඒක නිසා ලක්ෂණ වශයෙන් මේකේ 4ක් මේ විදිහට කියවනවා. නමුත් මේවා රූපයන්ගේ බැහැගෙන තිබෙනා වූ ස්වરૂප ධර්ම ස්වභාව ධර්ම නිසා මේවට කියනවා මේවා රූප ලක්ෂණ රූප හැටියට සලකනවා. දැන් එතකොට මේ විදිහට රූප 28ක් තියෙනවා. දැන් මේ අපි මේ අපේ පින්වතුන් මේ රූප කතාව මීට ඉස්සර වෙලා මේවා අහලා තියෙනවද කියලා මට දැනගන්න ඕන. ඒකත් මට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මේ පින්වතුන්ට මේක කියලා දෙන්න. ඊළඟට මේ රූප කතාව යන විදිය මේක කියලා දෙන විදිය සහ මේ වගේ ස්වરૂප හඳුනා ගැනීමේදී අපිට විදර්ශනාවට අපේ යෝනිසෝ මනසිකාරයට උපකාර වන්නා වූ බොහෝමත්ම උපකාර වන්නා වූ කරුණු කාරණා කියවෙනවා. අපේ පින්වතුන්ට මම මේ වෙලාවේදී කරුණාවෙන් මතක් කරනවා මේ වගේ සමහර ඒවා දැනගෙන ඇති සමහර ඒවා නොදැන ඇති. ඒ දැනගෙන තිබෙන්නා වූ ටික අහපු විදිහට අපි පින්වත් මහත්මලා මහත්මීන් සද්ධාවන්ත අය අපිට මතක් කරන්න. ඒ වගේම අහලා නැතුව අද මේ අමුතුවෙන් කියන්නා වූ දේවල් එහෙම තියෙනවා නම් ඒකත් අපිට කරුණාවෙන් මතක් කරන්ට මේ තේරෙන්නේ නැති ටික මේ අපි හොඳට කියලා දෙන්න ඕන. ඒක නිසා ඒකට අපි ගොඩාක් කාලය ගන්නවා මේවා කියලා දෙන්න. ඒ වගේම හදිසි වෙන්නේ නැතුව මේ හදිසියෙන් කියන්නේ නැතුව මේක ඉක්මනට ස්කිප් කරන්න ඕනේ පාඩම ඉවර කරන්න ඕනේ කියලා ගන්න නැතුව කාරණේ අවබෝධ කර ගැනීමට අපි ගොඩාක් මහන්සි ගන්න ඕනේ. මේ රූප කතාව ඇවිල්ලා අමුතුම විදිහේ කතාවක්. අර මේ අපි අර පටවියාපෝ තේජෝ ගාවා ඉන්න තැන ඒකකුත් නෙවෙයි මේ රූප කියලා කිව්වන් පස්සේ ඇත්ත වශයෙන්ම මේවත් එක්තරා විදියක බල විශේෂ. මේවා එක්තරා විදියක ගති විශේෂ. එහෙම නැත්නම් ශක්ති විශේෂ කියලා කියන්න පුළුවන්. මේවා මේ අපිට නිකන් කුට්ටි ලොකුට ඉලිප්පිලා කඳු ගස් වශයෙන් ඔය මතුවලා වර්ණ රූපය ග්‍රහණය කරගෙන ඊට පස්සේ චින්තනය කරාට
මේව ඇවිල්ලා එක්කාසු වෙලා පවතිනා වූ එක එක්කෙනාට උදව් උපකාර කරගන්න උසා උදව් උපකාර කර ගැනීම වශයෙන් පවතින සත්වන වූ ජීවන වූ එක්තරා විදිහක ධර්ම විශේෂ බල විශේෂ මේවා ගති විශේෂ එහෙම නැත්නම් මේ එක්තරා මේ ධර්ම විශේෂ. ඒක නිසා මේ රූප පිළිබඳව මේ අපි හිතාගෙන ඉන්න එකක් නෙවෙයි මේකේ ඇස්සේ තියෙන්නේ. ඒක නිසා අපි මේ වෙලාවේදී මම මේ පින්වතුන්ට මේ පොඩි අවස්ථාවක් දෙනවා මේ කියලා දීපු දේවල් වල අහපු දේවල් ටිකයි නහපු දේවල් ටිකයි ඊළඟට මේ තේරුම් ගියා මෙන්න මෙච්චරක් හරිය නොතේරුණා මෙච්චර ප්‍රමාණය කියන එක මතක් කරන්න. හොඳයි. දැන් එහෙනම් අපි මේ පින්වතුන්ට අවස්ථාව දෙනවා මේක හොඳට දැනගත යුතු රූපකාණ්ඩයක්. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අපිට එකතු වෙන්න පුළුවන් සාකච්ඡාවට. අවසරයි ස්වාමීන් වහන්සේ. වහන්සේද අනේක වාරයක් පින් මේ ගැඹුරු ධර්මයේ මේ විදිහට සරලව අපිට මේ කිය දෙන්න උත්සාහ ගැනීම ගැන ස්වාමීන් වහන්සේ මම නම් මේ කලින් අහලා තියෙනවා මේ මහා භූත රූප මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප ගැන මම අහලා තියෙනවා. ඒ වගේම ප්‍රසාද රූප ගැනත් වරින් වර අහන්න ලැබුණා. මේ පෞද්ගලික දවස්වල අර මහා සලායතනික සූත්‍රයේ විග්‍රහ කරද්දී ඒ ප්‍රසාද රූප ගැන චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද වශයෙන් ඒ ප්‍රසාද රූප පහ ගැනත් අහන්න ලැබුණා. ඒ වගේම මේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන උපාදාය රූප කියලා ඒවට කියනවා කියලා ඒකත් මම කලින් දැනගෙන හිටියා ස්වාමීන් වහන්සේ. එතකොට මම මේ හෘදේ වස්තු රූපය, ජීවිතින්ගේ රූපය කියන එකත් මම තරමක් අහලා තිබුණා. ඒ කියන්නේ වැඩි දැනුමක් මට තිබුණ නැහැ. අනිත් රූප ගැන ස්වාමීන් වහන්සේ මම ඊතරම්ම මම සමහර විට අහලා ඇති මට මතක තිබුණේ නැහැ මේ ලහුතා රූප, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති ඒ වගේ රූප ගැන මට ඊතරම් දැනුමක් නැහැ ස්වාමීන් වහන්සේ. ආකාශ රූපය ගැනත් මම අහලා තිබුණා කලින්. ඒත් වැඩි විස්තරයක් මට ලැබුණේ නැහැ. මේ ඊළඟට මේ ඔබවන් සඳහන් කරේ මේ ලක්ෂණ රූප, මේ උපචය, සම්තති, ජරතා, අනිච්චතා කියන රූප ගැනත් මට වැඩි දැනුමක් නැහැ ස්වාමීන් වහන්සේ. අවසරයි. හොඳයි. ඒක බොහොම හොඳයි. එහෙම මේ අපේ පින්වත් මහත්මයලා මතක් කරපු එක හරි හොඳයි. මේ කියාපු රූපවල තිබෙනවා මේ රූපවල තිබෙනවා එක්තරා විදිහක මේ වර්ග දෙකක්. එකක් තමයි බෙදීමක් කරනවා රූප 18කට කියනවා අපි නිස්පන්න රූප කියලා. ඒ කියන්නේ ඒක නිපද වෙච්ච රූප. එහෙම නැත්නම් මොකක් හරි බලවේගී කියලා જાතියක් තියෙනවා. ඒ වගේ 8ක් තියෙනවා. අර පස්සේ කියවනේ ආකාශ, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ලහු, මුදු, කම්මඤ්ඤ, විකාර, අර කියන්නේ උපචේ, සම්තති, ජරතා, අනිච්චතා මේවා ඇවිල්ලා කර්මයෙන් හටගත්තේ එහෙම නැත්නම් නිෂ්පන්න රූප නෙවෙයි. මේ 10ට කියනවා අනිෂ්පන්න රූපය කියලා. ඉතින් ඒක සරලව හිතාගත්තොත් එහෙම අර ඉස්සලා ගුරුට වැටෙන්නේ නැති රූප කියලා හිතාගත්තම හරි. දැන් මේකේ මේ රූප මේ අපේ ඇඟේ අපි ඉස්සරහ බෙදිල්ල කරනවා. ඉස්සරහදී මේ රූපවල තිබෙනවා අමුතු ගතියක්. මොන දේ වුණත් මේවට තනියෙන් ඉන්න බෑ. දැන් අපි කියනවනේ ඔය මේ උපාදා රූප කියලා කියනවනේ. උපාදා රූප කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන 4 දෙනා ළඟ ගිහිල්ලා තියෙන රූප. ඒ 4 දෙනා නැත්තම් ඒවට ඉන්න බෑ. ආන්න ඒක නිසා කියන උපාදා රූප කියලා. මව් රූප 4 තමයි ප්‍රධාන භූත රූප 4. ඒක ආශ්‍රය කරගෙන, ඒක ආධාර කරගෙන, ඒක බිම කරගෙන මූලික කරගෙන පවතින තවත් රූප ගති
රූප ලක්ෂණ, රූප ස්වභාව තිබෙනවා. ඒවා හඳුනා ගන්නවා උපාදාය රූප කියලා. ඒ උපාදාය රූපවල රූප බෙදිලි ගොඩක් තියෙනවා. අපි දැන් තේරුම් ගනිමු. එකක් තේරුම් ගනිමු. ඒ තමයි දැන් අර ප්‍රසාද රූපත් කිව්වනේ සමහර ඒවා අහලා තියෙනවයි කියලා. ඒ ප්‍රසාද රූප කියන එකත් මේ ඇවිල්ලා උපාදා රූප ස්වභාවයට යනවා. පඨවි නැතුව, තේජෝ වායෝ නැතුව, ආපෝ නැතුව ප්‍රසාද රූපයක් විතරක් තනිකර නිකන් අහසේ වගේ හිටින්න බෑ. ඇති වෙන්න බෑ. ඒක නිසා මේ ප්‍රසාද රූපය කියන එකනේ දැන් ප්‍රසාද අපි හිතමු චක්කු ප්‍රසාද රූපය කියලා. චක්කු ප්‍රසාද රූපය කියන එක රූප වර්ණයේ වැටෙන තැනනේ. වර්ණයක් නිකන් වැටෙන තැන. කණ්ණාඩිය වගේ. කණ්ණාඩිය තියෙනවා ඒකට රූපය වැටෙනවා. ඉතින් අර කණ්ණාඩියේ රූප වැටෙන ගතිය, රූපය ග්‍රහණය කරගන්න ගතිය වගේ ඇහි තිබෙන්නා වූ වර්ණය ග්‍රහණය කරන, වර්ණය දැනගන්න, වර්ණයේ වැටෙන ස්වභාවයක් තිබෙනවා. ඒකට කියනවා ප්‍රසාද රූප, චක්කු ප්‍රසාද රූපය කියලා. චක්කු ප්‍රසාද ගතිය. චක්කු ප්‍රසාදයේ චක්කු ප්‍රසාද රූපය. ඔය නම් වලින් කියනවා. දැන් මේ ප්‍රසාද රූපය තියෙන්ට මතුවෙන්ට පිහිටන්ට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන හතර දෙනා ඉන්ටත් ඕනේ. ඒ හතර දෙනා ඉඳලා ඊට පස්සේ ඒ හතර දෙනාගේ ආධාරයෙන් ඒ හතර දෙනා මැද්ද හැවේ තමයි තවත් කීප දෙනෙක් එක්ක මේ ප්‍රසාදේ පිහිටන්නේ. එහෙම නැතුව බෑ. ඒක නිසා මේ රූප කවදාකවත් කොතනකවත් තනියෙන් හුදකලාව හිටින්නේ නැහැ. ඒක නිසා අනු ඒවට කියනවා උපාදාය රූප කියලා. අර මේ ශබ්ද ග්‍රහණය කරන්නා වූ ඒ කනේ තිබෙනා වූ අර කෙඳි ස්වභාවයෙන් තිබෙනවා කියන්නේ කම්බරේ කියලා. ඒකත් ඒ වගේ. ඒ කම්බරේ කියන එකත් ඇවිල්ලා මේ පඨවි ආපෝ තේජෝ වායෝ මූලික රූප එක්ක මේ පිහිටලා තිබෙනා වූ තවත් රූප ස්වභාවයක්. නාසයේ තිබෙන ගන්ධයත් ගාන ප්‍රසාදයත් එහෙමයි, දිවේ තියෙන ජීව ප්‍රසාදයත් එහෙමයි, කයේ තියෙන කාය ප්‍රසාදයත් එහෙමයි. දැන් මේ තවත් මම එකක් කියන්නම්. මේක තව අපේ පින්වතුන්ට ප්‍රශ්න තියෙනවා නම් මේ ඒකත් අහන්නකෝ බලන්න. එතකොට ඒකත් එක්කට මට එක කියන්න පුළුවන්. මේක විශේෂිත තියෙනවා නම්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැන් මේ ශරීරයේ හැම ගොඩක් ඉන්ද්‍රියවලට මේ ඒවට තැනක් ලැබිලා තියෙනවා. කියන්නේ චක්කු සෝත ගාහන මේ ආදි වශයෙන්. දැන් මොළය කියන එක ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියක්. නමුත් ඒකට කිසිම තැනක මේ විස්තර වෙන්නේවත් රූපයකට අයිති වෙන්නේ නැහැ. ඒකට හේතුව කොහොමද කියලා පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි. තෙරුවන් සරණයි. ඒ මොළය කියන එක ඇවිල්ලා කාය ප්‍රසාදයේ තියෙන එක කයට අයිති වෙලා තිබෙනා වූ දෙයක් මිසක ඒකේ මොළයෙන් ඔය මොළය කියන කොටස තිබුණාට මොළයෙන් රූප ග්‍රහණය කරන්නට බෑ. මේ ඔය ප්‍රසාදයේ වගේ, මේ චක්කු ප්‍රසාදයේ වගේ ශබ්ද ග්‍රහණය කරන්නට බෑ කන වගේ. ඒ වගේම ජීවහා ප්‍රසාදයේ වගේ, කාය ගාන ප්‍රසාදයේ වගේ එම මේ ඒ අදාළ දේවල් ග්‍රහණය කරන්නට බෑ. ඒකේ ශරීරයේ තිබෙන්නා වූ පාලක මධ්‍යස්ථානයක් හැටියට තියෙනවා මිසක එහෙම නැතුව වෙන අර ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් කරන ප්‍රසාදයන්ගෙන් කරන වැඩ ඕකෙන් කරන්නට බෑ. එකක් තියෙනවා කාය ප්‍රසාද ගතිය. ඔය හැමතැනම තියෙනවා. ඒක නිසා ඒක අයිති වෙන්නේ කාය ප්‍රසාද ගණයටයි. තෙරුවන් සරණයි. හොඳයි. තව එකක් කියන්න ඕන. මේ අපි කියනෝනේ ආකාශ රූපය කියලා එකක් කිව්වනේ. ආකාශ රූපය කියන එක දැන් මේ ඒක තේරුම් ගන්නේ කොහොමද? ඇයි ඔකට ඔය ආකාශ කියන එක රූපයක් හැටියට සැලකුවේ? ඒක රූපයක්ද? ඇත්තටම මේ ආකාශය කියන එක ඔය පඨවි ආපෝ තේජෝ වගේ ඕලාරික එකක් නෙවෙයි. ඒක ඇවිල්ලා මේ දැන් අපි මේ ඇඟේ කාගේ හරි අතක් කැපුවොත් අත වෙන් වෙලා යනවා.
අත වෙන් වෙලා යන්නේ අපි හිතමු කාගේ හරි මේක උපමා මාත්‍රයක් විතරයි අහස තියෙනවද කියලා බලන්න යන්න හොඳ නෑ කපන්නවත්. මේ දැන් අපි හිතමු පිහියක් කරකට කාගේ හරි මේ ශරීරයට මලමිනියකට හරි ගැහුවොත් එහෙම ඒ පිහිය කියලා කියන පටවි ගතියෙන් වැඩි ආයුධය ඒ ශරීරය හරහා යන්න ඕනේ. ඒ යන්න ඒ රූප අස්සේ ඒ ඇඟ අස්සේ තියෙන්න ඕනේ අහසක්. ඒ අහස හරහා තමයි යන්නේ. ඒක නිසා මේ අපේ ඇඟ ඇතුලේ සෑම රූප අංශුවක් ආස්සෙම අහස් කුහරයක් තියෙනවා. ඔය අපි යම්කිසි දෙයක් මේ ශරීරයට ඇන්නොත් විද්දොත් ඔන්න ඔය තිබෙන්නා වූ අහස හරහා තමයි යන්නේ. ඒක නිසා තමයි මේක කපන්න කොටන්න සිදුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මේ රූප මණ්ඩියේ හෙවත් මේ ශරීරයේ අස්සේ රූප වලට ලංව රූප වෙන් කරන්නට පුළුවන් විදියට ඒ රූප අස්සේ තිබෙන්නා වූ අහස් කෑල්ලට පුඩි අහස් ටිකට කියනවා ඒ රූප ආශ්‍රයේ ඉන්න හින්දා ආකාශ රූපය කියලා හඳුන්වනවා. දැන් මේ රූප තියෙන්නේ ඇත්ත වශයෙන්ම මෙහෙම තියෙන්නේ. මේවා ගුලි තියෙන්නේ. මේ රූප එක සෙට් එකක්. එහෙම නැත්නම් එක කලාපයක්. එහෙම නැත්නම් එක පොකුරක් තියෙන්නේ. ඒ රූප කලාප කෝටි ප්‍රකෝටි බිලියන ගණන් එක්කාසු වෙලා තමයි අපේ මේ උස මහත ශරීරේ හැදිලා තියෙන්නේ. හැම තැනම රූප මිටියක් තියෙන්නේ. ඒ යුනිට් එකක් තියෙන්නේ. ඒ යුනිට් ගොඩාක් තියෙන බිලියන ගණනක් තියෙනවා. හැම රූප යුනිට් එකකම අතරක් තියෙනවා. රූප යුනිට් එක අතරක් තියෙනවා. මේ රූප යුනිට් එක අනිත් රූප යුනිට් එකට එහෙම නැත්නම් මේ කලාපය අනිත් කලාපයේ වෙන් කරන්නේ මේ අහසයි. ඔය අහස නැත්තම් කරන්න බෑ. කවදාකවත්ම අපිට මේ රූපය ලොකු ඇඟක් කපන්න පුළුවන්. පාන් කැල්ලක් කපන්න පුළුවන්. හැබැයි අර රූප කලාපයක් එහෙම එකපාරම ලේසියෙන් කපන්න බෑ. ඒවා එකට තියෙන්නේ. ඒක නිසා මේ ශරීරයේ තිබෙන්නා වූ මේ රූප ටික මේ 20 අපේ හිතමු එක්කෙනෙක්ගේ 27යි කියලා. මේ රූප 27 එකම එක මණ්ඩලයකට ගුලියකට එතිලා කවලම් වෙලා ඒ වගේම කරින් කර එක්කාසු වෙලා එකට එතිලා බැඳිලා ඒ වගේම එක එක්කිනාගේ ආධාර උපකාර ලබාගෙන පවතිනා වූ එක රූප බිලියන් ගානක මුට්ටයක් මේකේ තිබෙනවා පඨවි ස්වභාව ගොඩාක් තිබෙනවා. බිලියන් ගානක් තියෙනවා. ඒට සාපේක්ෂව තේජෝ තිබෙනවා. ඒට සාපේක්ෂව වායෝ තිබෙනවා. ඒට සාපේක්ෂව වර්ණ තිබෙනවා. ඊට සාපේක්ෂව ගන්ධ රස ස්පර්ශ තිබෙනවා. මෙන්න මේ වගේ මහා විශාල රූප සමූහයක් මේකේ එතිලා බැඳිලා කරකැවිලා ඒ වගේම එකට කුට්ටි වෙලා මේක තියෙනවා. මේ කුට්ටි කිරීම මේ මිටිය ගැහිම මේක අපි හිතලා කරපු එකක් නෙවෙයි. අපි මෙහෙට ඇවිල්ලා මේක මේ විදිහට තියෙන්න ඕනේ කියලා මේ අතපය එහෙම අපිට ඕන විදිහට දිගට හදාගත් එකක් නෙවෙයි. මේ රූප මුට්ටය මේ රූප ගෝණිය මේ බිලියන් ගාණක් තියෙන මේ රූප ටික ඔක්කොම එක්කාසු කරලා මේ විදිහට එක්තරා කාලයක් පවතිනට හේතු භූත වන්නා වූ වෙන ධර්මයක් තිබෙනවා. ඒ තමයි හිත, කර්මය. කර්ම ශක්තියක් හේතු වෙලා ඒකෙන් තමයි මේක හරි ගානට මේ එක කලර් එකකට එක ෂේප් එකකට මේක මේ විදිහට පීටන්න ඕනේ කියලා මේකේ ෂේප් එක හදලා දුන්නේ අර කර්ම බලයෙන් හින්දා. එක හේතු එක කාරණයකින් දැන් මේක මේ පටන් ගත්ත වෙලාවක් තියෙන කොහේ හරි දවසක කොහේ හරි තැනක කවදා හරි මව් කුසෙන් ආරම්භ කරපු මේ ගෝණි ගැහිල්ල
මුට්ටේ හැදිල්ල මේක දිය වෙන්නේ නැතුව දියාරු වෙලා හැලිලා ලිහිලා විසිරිලා යන්නේ නැතුව එකට තියාගන්න පුළුවන් එකට නිකන් ගෝණිය බැඳපු මේ මුට්ටය තියාගන්න පුළුවන් එක්තරා විදියක ගතියක් තියෙනවා. ඒ පවත්වන ගතියට කියනවා ඒ රූප ටික ගෝණිය බැඳලා පවත්වන ගතියට කියනවා පවත්වන රූපය හේවත් ජීවිතයේ ඉන්ද්‍රිය රූපය කියලා. හරියට මේක මේ දැන් ඔය පිටිවලට දානවා අපි හිතමු තේ එකක් හදනකොට ඔය තේ වල එහෙම තියෙනවා පිටි තියෙනවනේ නෙස්ටමෝල් හරි හෝර්ලික්ස් හරි ඔය මොන හරි જાතියක් ඒවා මේ කාලයක් තියාගන්න පුළුවන් ඒ જાතියක් නරක් නොවි තියාගන්න පුළුවන් જાතියක් උවට දාලා තියෙනවා. ඒවට අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රිසර්වේටිව් කියනවනේ. ඒ ප්‍රිසර්වේටිව් ඔය ඕකේ ආසේ තියෙනවා. ඔය අපි කන බොන જાති ඒ වගේ තියෙනවා පිටිවල. ඒවා අපි තේ කෝප්පියට දැම්මයින් පස්සේ පිටිත් එක්කම තමයි ඒවා දිය වෙනවා. ආයි ප්‍රිසර්වේටිව් ආයේ මේ හැන්දට ගත්තයි කියලා ඒ ටික මේ ටින් එකේ ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒක නරක් නොවි ඒ පිටි ටික යන්තරම් කාලයක් එක්ස්පයරි ඩේට් එක පවතින තාක්කල් තියෙන්නේ ඔය මේ ප්‍රිසර්වේටිව් ශක්තිය තියෙන හින්දා. ඒ වගේ අපේ ශරීරයේ මේ පොට්ටනිය ඔළුවේ ඉඳලා දෙපතුරු දක්වාම නිකන් දියාරු වෙලා කුඩු වෙලා යන්න නොදී එකාසු කරලා පවත්වන ගතිය මේ ජීවිතීන්ද්‍රිය හින්දා පවත්වාගෙන යනවා. මැරෙන වෙලාවට ජීවිතීන්ද්‍රිය නැති වෙලා යනවා. ජීවිතීන්ද්‍රිය නැති වෙලා ගියන් පස්සේ මේ ශරීරේ කුණු වෙන්නේ, දියාරු වෙන්නේ, ගලන්නේ, ඕජාව ගලන්නේ ඒක පාලනය කරන කෙනා නැති හින්දා. දැන් බලන්නකො මේ අපේ ශරීරයේ මේ අපි වතුර බොනවනේ. අපි වතුර බොනකොට වතුර බිව්වන් පස්සේ වතුර බොනවා, කනවා. ඉතින් මේ ශරීරයේ ඇත්තේ මේ හැම තැනම පුංචි පුංචි සිදුරු තියෙනවනේ. පොඩි පොඩි සිදුරු තියෙනවා. දැන් අපි වතුර බිව්වන් පස්සේ මේ බීපු ගමම්ම මේ වතුර මේ අතින් පයෙන් එහෙම මේ නාසයෙන් ඔහොම කන් වලින් එහෙම එළියට විදින්නේ නැහැනේ. ඒක ජීර්ණය වෙලා නියම විදියට නියම පද්ධතියෙන් බැහැර වෙනව ඇරෙන්න මේ පොඩි සිදුරු තිබුණයි කියලා එහෙම අයින් වෙන්නේ නැහැ. ඒවා පාලනය කරන ඒවා ඒ විදිහට පවත්වාගෙන යන બ્લોක් කරන ඒවා මේ නිකන් කාන්දු වෙලා යන්න නොදෙන එක්තරා පාලක ස්වභාවයක් තියෙනවා. ඒ ගතිය මේ ජීවිතේන්ද්‍රිය රූපේ තියෙනවා. ඒක නිසා තමා එක්ක ඒ ජීවිතේන්ද්‍රිය රූපේ ගොඩාක් මේ සේවයක් කරනවා මේ අනිත් රූප වලට හේතුව පරණ වෙන්න නොදී ඒවා මේ විශාල සේවයක් ඔය අනිත් ඔය ඇස කන නාසය දිව ශරීරය කියන ප්‍රසාද රූප වලටත් ඒ වගේම ඒවත් නරක වෙන්නේ නැතුව තියෙන්නේ ඒකින්දනේ. ඒකින්ද ජීවිතේන්ද්‍රිය රූපය කර්මෙන් තමයි හටගන්නේ. නමුත් ඒකේ විශාල සේවයක් විශාල පැවැත්වීමක් මේක තියෙනවා. අර මරණයටපත් වෙනවා කියලා කියන්නේ අපි කියනවනේ ජීවිතී ඉන්ද්‍රිය උපච්ඡේද මරණය කියලානේ කියන්නේ. මේ මරණ වෙලාවේදී ජීවිතී ඉන්ද්‍රිය උපච්ඡේද ජීවිතී ඉන්ද්‍රිය නැතිලා යනවා. ඡේදනය වෙනවා, කැඩෙනවා. එතකොට මරණයටපත් වෙනවා. ආය කවදාකවත්ම ආය ඒකට අලුතින් ජීවිතී ඉන්ද්‍රියක් හයි කරන්න බෑ. එහෙම එකක් තියෙනවා. හොඳයි. තවත් මේ මොන හරි තියෙනවා නම් අහන්නකෝ අදට. අවසරයි ස්වාමීන් වහන්සේ කවුරුත් අහන්න නැත්නම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. මේ එතකොට මේ රූපයට පරිමාණයක් තියෙනවද ස්වාමීන් වහන්සේ නැත්නම් මේක රූප කියලා කොටස් කියන්නේ මේ හිතට දැනෙන ස්වභාවයන්ද ගති ලක්ෂණයක්ද නැත්නම් පරිමාණය කියන එකක් තියෙනවද රූපයට කියන එක දැනගන්න කැමතියි. අනිත් එක ස්වාමීන් වහන්සේ ආලෝකය කියන්නේ මොකක්ද කියන එක රූපයේ තේජෝ ධාතුවේ ලක්ෂණයක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තේරුම් මේ රූපයේ තිබෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි ලෝකයට කතා කරන රූපයක් තියෙනවා. ඒ වගේම ලෝකයට කතා කරන්නේ නැතුව හිතින් අවබෝධ කරගන්න රූප තියෙනවා. ලෝකයට කතා කරන රූප කිරන්න පුළුවන්. ලෝකයට පෙන්눔 කරන්නා වූ රූප මනින්න පුළුවන්. උසයි, දිගයි, මිටි, පළලයි, රවුම් ඒවා කියන්න පුළුවන්. ඒ ලෝකයට අපි කතා කරන රූප.
හැබැයි රූපයේ මූලික ස්වභාවයට යනවා නුවණින් දකින්න. ඒකදී ඒ රූපය ඇවිල්ලා කිරන්ට මනින්න බෑ. ඒවා ශක්ති ගති පමණයි. ශක්ති විශේෂ පමණයි. ඒක නිසා කියනවා ඔක දැන් මහත්ය ආපු නිසා අපේ ආගෙන ඉන්නා වූ පින්වත් හැම දිනාටම මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා මේක තේරේවා වැටහේවා කියලා. ඒ තමයි මේ දැන් අපිට මෙන්න මෙහෙම තියෙනවා. දැන් අපි මේ යකඩයක් ගන්න. යකඩ ගුලියක්. පස් ගුලියක් ගමු. පොළවේ පස් ටිකක් ගන්නවා. මැටි ගුලියක්. මැටි ගුලියක් අරගෙන ඔය මැටි ගුලිය කිරනවා. අපි හිතමු ග්‍රෑම් 500යි. මැටි ගුලිය කිරුවා. ලෝකයට දෙනවා ඔන්න මේ මැටි ගුලිය ග්‍රෑම් 500යි. ඔන්න ලෝකයට අපි කියන්නා වූ පෘථිවියේ හේවත් පඨවි ගතිය. පඨවි ස්වභාවය. ඒ ග්‍රෑම් 500 අර කිරලා අපි ඕක තරාදියෙන් එළියට ඇරලා මේ මැටි ගුලිය පිටින් අත ගන්නවා. මැටි ගුලිය පිටින් අත ගෑවන් පස්සේ ඒක ඇති වෙනවා අපිට අතට දැනෙනවා ගුරුසු ගතියක්. කර්කස ගතියක්. ආන්නේ කර්කස ගතිය කිරන්න යනවා. කවදාකවත් බෑ. කර්කස ගතිය කිරන්න බෑ. අර මැටි ගුලිය හැටියට අපි කිරුවේ මේ පඨවි ධාතුව වැඩිපුර නමක් දාලා ඒක කිරුවේ ඒ පඨවි විතරක් නෙවෙයි. ඒකේ ආපෝ තේජෝ වායෝ ඔක්කොම දාලා තමයි කිරුවේ. හැබැයි වෙන නමක් අර වැඩියෙන් තියෙන එකට නමක් දැම්මා. ඒක නිසා මේ රළු ගතිය, ගොරෝසු ගතිය, එහෙම නැත්නම් රළු ගතිය, කර්කස ගතිය, තද ගතිය කිරන්න බෑ. අපි ලෝකයට දෙන රූපයක් තිබෙනවා මැටි ගුලිය කියලා. නමුත් ඒ කර්කස ගතිය, රළු ගතිය තිබෙන්නේ වෙන ස්වරූපයකට. ඒ රළු ගතියට මේ උසක් දෙන්න බෑ. ඒ වගේම කර්කස ගතියට උසක් මහතක් රවුමක් දෙන්න බෑ. ඒක එක්තරා විදිහක ගතියක් විතරයි. ඒක නිසා මේ රූප අර මැටි ගුලිය පඨවි කියලා කියනවනේ. අපි කියමු මැටි ගුලිය පෘථිවි ගුලිය පඨවි ගුලියක් කියලා. ඒකට කියනවා සසම්භාර පඨවි කියලා. ඒ කියන්නේ ඕලාරික. නිකන් ලොකු ලෝකයට කියන්න පුළුවන්, මනින්න පුළුවන්, කිරන්න පුළුවන්, දිග හතරස් පළල කරන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ ලොකු මැටි ගුලියේ. හැබැයි ඒකේ තිබෙන පඨවි එකේ මූලික ස්වરૂපය කිරන්ට මනින්න බෑ. ඒක නිසා ඒකට කියනවා ලක්ෂණ පඨවි කියලා. අපි ගෙවල් හදනකොට සසම්භාර පඨවි වලින් හදනවා. ඒ සසම්භාර පඨවි වලින් හදාපු ගේ විදර්ශනා කරන්නට යනකොට ලක්ෂණ පඨවි අරගෙන විදර්ශනා කරනවා. අපේ ශරීරය අපි කිරනවා. කිරනකොට බර අපි උසක් කියලා කියනවා. ඒ උස ගන්නේ මේ සසම්භාරයයි. හැබැයි ඒ සසම්භාරයක් තියෙන සසම්භාර පඨවිය එහෙම ගත්තට හැබැයි ඒකේ ඇතුළත ශරීරයේ තිබෙනා වූ ඒ පඨවි ගතිය විදර්ශනාවට යනකොට අපි අවබෝධ කරගන්න යනකොට ගන්නේ ලක්ෂණ පඨවියයි. ලක්ෂණ තේජෝ, ලක්ෂණ පඨවි, ලක්ෂණ ආපෝ, ලක්ෂණ වායු. මෙන්න මේවා තමයි මේ වගේ මුලට ගියාම ඒවා හැඩ නැහැ. ඒවා බල විශේෂ. ඒවා ගති විශේෂ. ඒක නිසා මේ රූපවල තිබෙනා වූ මූලික තැන ඇවිල්ලා හිතක් නොවුනට මේවා එක්තරා විදිහක බල විශේෂ, ගති විශේෂ තියෙන. ඒක නිසා මේ අර ආලෝකයේ කියන එක වර්ණීයට සම්බන්ධ එකක්. ඒ වගේම ආලෝක රූපය කියලා වෙනම එකක් නැහැ. ඉතින් මේ අනිත් තිබෙන්නා වූ දේවල් වල තිබෙන්නා වූ සංකලනයක ඒ වගේම වර්ණ විපර්යාසය තමයි ආලෝකයේ හැටියට තියෙන්නේ. ඊළඟට මේ ওই විදිහට තමයි මහත්තයා අපි සසම්භාර ස්වභාවයයි ලක්ෂණ ස්වභාවයයි මේ වගේ තේරුම් ගන්න ඕන වෙන්නේ. ඒක නිසා මේ අභිධර්ම පාඩම ඇත්ත වශයෙන්ම ඉතාමත්ම ගැඹුරු ධර්ම පරාසයක් තියෙන තැනක්. ගොඩාක් සන්තෝෂ වෙන්න මේවා කතා කරන්න ලැබිච්ච එක පිළිබඳව මේ අහගෙන ඉන්න පින්වත් හැමදෙනාගේම හිත විදර්ශනාවන්ට රිංගගන්නට මෙන්න මේවා හොඳ තැන්. මේවා හොඳ තැන්. හැබැයි සමහර ආධුනික පින්වතුන්ට ටිකක් නොතේරෙනවා වෙන්න පුළුවන්. හැබැයි බය වෙන්න හොඳ නැහැ.
මට තේරෙන්නේ මේක මොන ගැඹුරු එකක්ද. එහෙම හිතන්න හොඳ නැහැ. මේ හැම වෙලාවෙම විපරම් කරන්න ඕනේ. හැම වෙලාවෙම අහන්න ඕනේ. හැම වෙලාවෙම ප්‍රශ්න කරන්න ඕනේ. ඒ වගේම හිතන්න ඕනේ. එතකොට මේක හොඳට අහු වෙනවා. ඒකට උපකාරය තමයි මම මේ කරුණාවෙන් සිද්ධ කරන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් ඒ කියපු විදිහට තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ ඒ අර ශක්තියින් වශයෙන් දැන් මම උනත් කලින් දැනගෙන හිටියේ මේ දැන් රූප සංඥාව වශයෙන් ඒක මේ අපි ඔය පඨවි ආපෝ තේජෝ වායෝ ඒ අඳුන ගන්න කියන එක ඒක තමයි මමත් දැනගෙන හිටියේ. ඒක මේ අපිට පෙනෙන්නේ නැති ශක්තියින් වශයෙන්. දැන් මට මේ ලිස්ට් එක බලනකොටත් ස්වාමීන් වහන්සේ පේන්නේ දැන් මේ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වගේ ඒවා මේ අපි දැන් ගත්තොත් එහෙම එක රූපයක් අපි විවිධ පුද්ගලයන් ගත්තොත් මේ ඒ හැම දිනාටම මේ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වේවා කියන ඒවා වෙනස් වෙන්නේ නැහැ වගේ නිකන් ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි මේ අනිත් ඒවා මේ ඔක්කොම වගේ නිකන් අපිට හිතෙන් හදාගන්න එක එක්කෙනාට වෙනස් වෙන ගතියක් තිබෙන වගේ නිකන් පේන. උදාහරණයක් වශයෙන් අපි හිතමු ස්වාමීන් වහන්සේ දැන් මේ වර්ණ කියලා දැන් ඉතින් දැන් එකම රූපයක් තිබුණොත් අපි පඨවි ආපෝ තේජෝ වායු වලින් සකස් වෙච්ච යම්කිසි රූපයක් නම් ඒකේ එතන වර්ණයේ එකිනෙකට එක එකිනෙකට වෙන වෙනම නේද ස්වාමීන් වහන්සේ අපිට දැනෙන්නේ. දැන් ඒ වගේම තමයි ගන්ධය එකිනෙකට දැනෙන එක නෙමෙයි තව කෙනෙකුට. ඒ වගේම තමයි දැන් අපි ඔය මෘදු බව රස ඒවා වෙනස් වෙනවානේ ස්වාමීන් වහන්සේ එකිනෙකින් තව කෙනෙකුට. ඒක කොහොමද අපි දකින්නේ? එතකොට ඒවා ඔක්කොම එක වගේ නෙමෙයිද ස්වාමීන් වහන්සේ? තිරුවන් සරණයි. මේ වර්ණ ස්වභාවය එක එක්කෙනාට මොන විදිහට දැනුණත් ඒකට ඒ වෙලාවට තිබෙන්නා වූ ඒ පටවිය මේ කියන්නා වූ රූප සංකලනයේ අලුත් ගතියට වර්ණ ගතියට අනුව සහ ඒ යෙදිලා තිබෙන්නා වූ පටවි ප්‍රමාණය ආපෝ ප්‍රමාණයට අනුව වර්ණ විපර්යාසය වුණාට ඒ හැම වෙලාවෙම එතෙන්ට ඉදිරිපත් වෙලා තිබෙන්නේ වර්ණ ස්වභාවය පමණයි. ඒක විතරයි වර්ණය කියලා ගන්න. ඒක හැබැයි දැන් අපි හිතමු මෙහෙම මැටි කිලෝ එකක් දානවා. මැටි කිලෝ එකයි සාමාන්‍යයෙන් මැටි කිලෝ එකක් දානවා, වතුර බෝතල් භාගයක් දානවා. ඊට පස්සේ ඕක හීට් කරනවා එක්තරා විදිහක මේ අපි හිතමු සෙන්ටිග්‍රේඩ් අංශක 100 දාලා විනාඩි 5ක් හරි 15ක් හරි. ඊට පස්සේ වතුරක් දැම්ම. ඊට පස්සේ ඕක හුළඟෙත් තියෙනවා. ඔය මිශ්‍රණය ආවන් පස්සේ ඕකේ මතුවෙන එක්තරා විදිහක කලර් එකක්. එක්තරා විදිහක ඔය මිශ්‍රණයට ඔය සංයෝගයට අනුව එක්තරා විදිහක කලර් එකක් මතුවෙනවා. අපි ඊට පස්සේ ඕකේ පටවි ටික ඔක්කොම කිලෝ එකක් තියලා වතුර බෝතලයක් දානවා. ඊට පස්සේ පැය භාගයක් රත් කරනවා. ඊට පස්සේ තව හුලං වදින්න යනවා. එතකොට වෙන විපර්යාසයක් වෙන්න පුළුවන්. ඒක නිසා සංයෝගයේ මත පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියනා වූ සංකලනයන්ගේ මිශ්‍රණය මත අලුත් පරණ වීම මත ඒවා මේක පැවතිනා වූ කාලය මත પરම්පරාව මත ඒකේ වර්ණ ස්වરૂපය වෙනස් වෙනවා. ඒ වර්ණ ස්වરૂපය ඒ මොන විදිහට වෙනස් වුණත් ඒක අපිට ඇහැට ගැහෙන්නේ ඒකේ ඒ විලාවට තිබෙනා වර්ණේ පමණයි. ලෝකයට කතා කරනකොට තමයි අපි ඔය හැම එකක්ම දුඹුරු පාටයි, කොළ පාටයි, රතු පාටයි කියලා කියන්නේ මූලිකයට ගියන් පස්සේ වර්ණ ගතිය පමණයි තියෙන්නේ. එහෙම එකක් තියෙනවා. තෙරුවන් සරණයි. තව මොකක් හරි ඇහුවද ඒකේ? එච්චරයි නේද? ඔව් එච්චරයි හැබැයි ස්වාමීන් වහන්සේ. ඒක හැබැයි හරියටම තේරුන්නේ නැහැ. දැන් මට හිතෙන්නේ දැන් අර මේ අපි තුමු චක්කු ප්‍රසාදේ කියලා ස්වාමීන් වහන්සේ දැන් අපි තුමු මේ ඉස්සරහ තියෙන යම් දෙයක් මම බලනවා නම් දැන් මගේ ඇස් හරියකට හොඳට පේනවා අඩු නම් ඒ මට පෙනෙන විදිය නෙවෙයි මගේ විස් ප්‍රසාදේ තව එක්කෙනෙකුට වැඩිය වෙනස් වෙනවානේ ස්වාමීන් වහන්සේ. එකම දේ බැලුවත් ඒකයි මට එතන පැහැදිලි නොවන තැන. ඔව් ඒක ඉස්සරහදී පැහැදිලි තව ටිකක් අපිට කියන්න තියෙනවා. ඉස්සරහදී ඒක අහුවේවි. අපි ටිකක් ඉස්සරහට තව ටිකක් යන්න තියෙනවා. මම මේ සරල ප්‍රශ්න ටිකක් අපි උත්තර දීගෙන යමු. තව තියෙනවා මේකේ කියන්න කොටසක්. ඒ ටිකට එනකල් අපි ඔව් තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ අර මේ
කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන දෙක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒක හොඳයි. කාය විඤ්ඤාති වචේ විඤ්ඤාති. මේ කාය විඤ්ඤාති වචේ විඤ්ඤාති කියන ඒවා කර්මයෙන් හැදෙන රූප හැම නෙවෙයි. ඒවට සාමාන්‍යයෙන් කියන විකාර රූප කියලාත් කියනවා. දැන් මහත්තයා කාට හරි කතා කරනවා. කතා කරනවා සද්ද කරන්නේ නැහැ. මහත්තයාගේ යාළුවෙක් කියලා. දුරින් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි හිතමු මීටර ගානක් දුරින්. එයාට කතා කරන්න එච්චරම පහසුවෙන් කතා කරන්නත් බෑ. මහත්තයා දිහා බලනවා එයා. එතකොට එයාට වදින්නේ මහත්තයාගේ ශරීරයේ වර්ණ රූපේ පමණයි. ඔය කොච්චර රූප 28ක් තිබුණත් මහත්තයාගේ වර්ණ රූපේ පමණයි එයාට ගැටෙන්නේ ඇහැට. එතකොට මහත්තයාටත් එයා පේනවා. එයා පේනවා කියලා කියන්නේ වර්ණ රූපේ පමණයි. ඊට පස්සේ වර්ණ රූපෙන් මහත්තයා හිතාගෙන අහවලා කියලා. එහෙම හිතාගෙන දැන් එයාට අත උස්සලා අත වනනවා. එන්න කියනවා. අත එතකොට එසෙව්වා අත ඔසවලා මහත්තයා එන්න කියලා අතින් කියනවා. එතකොට එයා එනවා. අත වැනුවන් පස්සේ එයා එනවා. එතකොට මේ අතේ තිබෙනවා එයාට මේ ඇහෙන් දැකලා හිතින් හිතලා තේරුම් ගන්න පුළුවන් භාෂාවක් තියෙනවා. යම්කිසි විඤ්ඤාතියක්, යම්කිසි කතා කරන ගතියක්, යම්කිසි කොමියුනිකේෂන් එකක් විශේෂයක් ඕකේ තියෙනවා. ඕක දිගපළල කොහොමද කියන්න බෑ. ඒ කතා කරපු ඒ අතේ තිබෙන්නා වූ වෙනස් ස්වરૂපය අතින් කියවෙන්නා වූ දේ අතින් කියපු ඒ සලකුණෙන් එයා තේරුම් අරගෙන මහත්ය ගාවට එනවා. එයා එතෙන්ට ගෙන්න ගන්න. ඒ වගේම එයාට වචනෙන් කතා කරන්නේ නැතුව ඒ ශරීරයෙන් ඒ අතෙන් දීපු ඒ අතේ විපර්යාසයෙන් කරපු දේ අස්සේ තිබිච්ච ඒ විකාරී ස්වභාවයට එයා හිතින් දැනගත්ත ඒ ගතියට කියනවා මේ කාය විඤ්ඤාතිය කියලා. ඒ කාය විඤ්ඤාතිය රූපයට සම්බන්ධව වෙච්ච හින්දා කියනවා ඒක රූපයක් කියලා. රූප කොටේ දාලා කතා කරනවා. අපි මේ හැම රූපයක්ම පඨවි ආපෝ තේජෝ වායෝ තරම් ඕලාරිකයි කියලා හැම හිතන්න හොඳ නැහැ. සමහර ඒවා නිකන් ශක්ති විශේෂ පමණයි. රූපය ආශ්‍රය කරගෙන රූපය ආධාර කරගෙන පවතිනා වූ ගති විශේෂ, ශක්ති විශේෂ, බල විශේෂ පමණයි. ඒක නිසා ඒක රූපේලා කතා කරන්නේ ඒක තියෙන්නේ රූපාශ්‍රය පමණ නිසා. හරියට ආකාශ ධාතු වගේ. අන්න ඒ වගේ. දැන් මේ ඒ වගේ තමයි වචේ රූපය කියලා කියන්නේ. වචනේ කියලා කියන්නේ මහත්තයා මේ වචන කියන්නේ ශබ්ද. අපි නොසිතුවාට දැන් මම කතා කරන්නේ එක එක ටෝන් එකේ වචන. සමහර ඒවා සද්ද වැඩි, සමහර ඒවා සද්ද අඩුයි, සමහර ඒවා රවුම් වෙලා යනවා. මේ සෑම ශබ්ද කෑල්ලක්ම අකුරු කෑල්ලක් අස්සෙම යම්කිසි මේ හිතට ගන්න පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය මේ සද්දයෙන් දෙන පණිවිඩය අතින් දෙන්න බෑ. ඒක සද්දේ හරහාම යන්න ඕනේ. ඒක නිසා මේ සද්ද කෑල්ල මම කතා කරන ශබ්දය මහත්යාගේ කන ගාවට විතරයි එන්නේ. එතනින් එහාට යන්නේ ගන්න බෑ. යන්න විදියක් නැහැ. ඒක නිසා මේ සද්දය ඇතුලේ
තියෙනවා හැම ශබ්ද කෑල්ලකම හැම ශබ්ද කොටසකම හැම ශබ්ද මේ ශබ්දයක අකුරු කෑල්ලකම තියෙනවා මගේ හිතෙන් අදහස් කරපු අදහසක් තියෙනවා. මගේ හිතෙන් මං අදහස් කරපු අදහසක් මේ වචන ශබ්ද ASCII තියෙනවා. මට ඕනන්නේ ඇත්ත වශයෙන්ම ලස්සනට ශබ්ද කරන්න නෙවෙයි. මේක මේ භාෂාවක් කියනවායි කියලා සිංහල භාෂාව හරි ඉංග්‍රීසි භාෂාව හරි වෙන මොන හරි මේක ශබ්ද උස්පාත් හැටියට මේ කටෙන් ශබ්ද නිෂ්පාදනය කිරීම නෙවෙයි මේ අවශ්‍ය. මේකේදී අවශ්‍ය වෙන්නේ මං හිතන විදිය මගේ හිතුවිල්ල මහත්යාලට දැමීමයි. ඒක මට එකපාරම කරන්න බෑ. ඒක නිසා මං හිතන මේ ධර්ම කරුණු ටික මේ මං හිතන හිතුවිල්ල මහත්යාගේ හිතට වාවන්නේ මහත්මයාගේ මේ අසන්නන්ගේ හිතට යවන්නේ මේකෙන් තල්ලු කරවන්නේ මේ වචනයට ධම්මලයි. ඒක නිසා මේ වචන මේ ශබ්ද ටිකට ධම්මලා ශබ්ද ටික ඇවිල්ලා කනේ නවතිනවා. හැබැයි එතනින් එහාට කිසිම කෙනෙක් මේ ශබ්ද එක කෑල්ලක්වත් එක අකුරු මාත්‍රයක්වත් හිත අසට ගන්නෑ. ගන්නේ කනගාවට ආපු ශබ්දයේ තිබිච්ච අර්ථග්‍රහණයේ එහෙම නැත්නම් තේරුම් කෑල්ල විතරයි ගන්නෙ. ඒ සද්දේ ASCII තිබිච්ච තේරුම් කෑල්ල තමයි මං හිතාපු දේ. අන්න ඒ විදිහට තමයි ඒ කෑල්ල ගෙනියන ඒක අර සද්දේ ASCII හැංගිලා තියෙන්නේ. ඒකට කියනවා වචී විඤ්ඤාතිය කියලා. මෙන්න මේ විදිහටයි ඔය වචී විඤ්ඤාතියයි කාය විඤ්ඤාතියයි දෙක තේරුම් ගන්නෙ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. එතකොට මේ කලින් කතා කරා මේ පඨවි කියනකොට අර සසම්බාර පඨවි ලක්ෂණ පඨවි කියලා කිව්වා කියලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ආරම්මන පඨවි ධාතුව කියලා එක. ඒක කියන්නේ මේ ලක්ෂණ පඨවි ධාතුවටමද කියන එකක් දැනගන්න ඕනේ. ඒ වගේම අහලා තියෙනවා මේ ආකාශ රූපේ කියන එකට පරිච්ඡේද රූපේ වගේ නමක් කියනවාද කියලාත් පොඩ්ඩක් දැනගන්න ඕනේ. එහෙම ඉක්කොත් අහලා තියෙනවා මේක කලින් ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි වචන දෙක. බොහොම හොඳයි මහත්තයා. එහෙම අපේ පින්වතුන් ඔන්න ඔය විදිහට අහන්න. හාරලා අහන්න තීරින් නැති ඒවා අහන්න. මම ඕන දෙයකට ඔය අහනේවට උත්තර දෙන්න හොඳ සන්දහාවෙන් මෛත්‍රියෙන් ඉන්නවා. මේ ආරම්මන පඨවිය කියලා කියන්නේ මහත්තයා ලක්ෂණ පඨවියයි. ඒ කියන්නේ ඒකයි අරමුණු කරන්න පුළුවන්කම තියෙන ලක්ෂණ පඨවිය. දැන් මේ සසම්බාර පඨවිය ඇවිල්ලා දැන් මේ සසම්බාර පඨවිය ලෝකුවට තියෙන එකනේ. දැන් අපි මෙහෙම හිතන්න බලන්න කන්දක් තියෙනවා. කන්දක් අරමුණු කරනවා. කොහොමද ඒ කන්ද දැනගන්නේ? අපිට කන්ද මත ගන්න බෑනේ. එක වෙලාවකට. ඉතින් ඔයකේ වර්ණ රූපේ විතරනේ. හැබැයි කන්ද දැනගන්නවා මෙන්න මෙහෙම. ඒ කන්දේ තිබෙනා වූ කන්දේටම අයිති යම්කිසි පටවි ගතියක් තියෙනවද? ඒ කන්දේ කොහෙන් හරි තැනකින් ඒ කන්දේ ඇල්ලුවාද ඒ තැනකින් අපිට පටවි ගතිය ලක්ෂණේ තේරුණාද? ඔය මොන පැත්තෙන් ඇල්ලුවත් ඕකමයි තියෙන්නේ. මුහුදේ වතුර ලුණු රහයි කියනවනේ. මුහුදේ වතුර ලුණු රහයි කියනවා. මොන මිනිස්සයාද ඔය මුහුදේ වතුර ලුණු රහයි කියන්න ඔය මුහුද සම්පූර්ණ බිව්වේ? කවුරුවත් නැහැනේ. නමුත් යම්කිසි තැනක මේ ඕස්ට්‍රේලියාව පැත්තෙන් හරි නවසීලන්ත පැත්තෙන් හරි ඔය යුරෝපෙන් හරි ඇමරිකාව පැත්තෙන් හරි කොහෙන් හරි ඩිංගක් පැවුවන් පස්සේ ඒකේ තිබෙනවා එතනින් බීලානේ සම්පූර්ණ තේරුම් ගන්න. එතකොටනේ කියන්නේ අපි මුහුදේ වතුර ලුණු රහයි කියලා. අන්න ඒ වගේ ආරම්මණය කරන්නේ මොකද්ද? ඒ ආරම්මන පටවේ කියලා කියන්නේ අරමුණු කරන්න ඕන ඔය කියනා වූ සිව්මු ලක්ෂණ රූපයයි. ඊළඟට පරිච්ඡේද රූපය කියලා කියන්නේ පරිච්ඡේද කියන්නේ මහත්තයා වෙන් කරනවා කියන එකයි. මේ ආකාශ රූපයට පරිච්ඡේද රූපය කියලා කියනවා. ආකාශ රූපය කිව්වත් එකයි පරිච්ඡේද රූපය කිව්වත් එකයි. ඒ කියන්නේ රූප දෙකක් වෙන් කරන්නේ පරිච්ඡේද කරන්නේ ඔය අහසෙන්. ඒක නිසා කියනවා
පරිච්ඡේද රූපය කියලා. තෙරුවන් සරණයි. අතේරුවන් සරණයි සන්නංශ. එතකොට මේ ආකාශ රූපය කියන සන්නංශ ආකාශය කියලා අපිට ඇහෙනකොටම අපිට දැනෙන්නේ ඒක වායෝ රූපයෙන් මේ වැහිලා තියෙන කියලා. එතකොට මේ ආකාශ රූපය කියන්නේ සන්නංශ වැකියුම් එකක් කියන එකද නැත්නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න සන්නංශ තේරුම්. ආකාශ රූපය කියලා කියන්නේ කිසිම දෙයක් නැති තැන. ඒකේ තියෙනවා මෙහෙම. කිසිම දෙයක් නැති තැන කියලා කිව්වන් පස්සේ තියෙනවා මේ අපි කියනවනේ ලෝකයේ මිනිස්සු අහස කියලා කතා කරන්නේ මේ ලොකුවට අහස තියෙනවනේ දැන් මේ පොළවෙන් ටිකක් උඩට කඳු එහෙම නැති ඒ වගේ උඩට ඊට පස්සේ මේ අහස් යන්ත්‍රායෙම යන වලාකුළුත් නැති ඒ වගේ තියෙනවා මහා අජටාකාශයක්. ඒ අහසට ඒක තමයි අත්ත වශයෙන්ම අහස කියලා ගන්නෙ. හැබැයි ඒ අහස එහෙම වුණාට මට මගේ කියලා හිතාගත්ත අහසක් තියෙනවා. දැන් ඔය අහස කාටවත් අයිති නැහැ. ඔය අහසේ පක්ෂියෙකුට යන්න පුළුවන් අපිට යන්න පුළුවන්. ඉතින් ඔය මේ කිසි කෙනෙකුට අයිති නැහැ. ඔය අහස. හැබැයි මේ මහත්යාගේ මටත් මේ හැම එකයාටම අයිති මගේ කියාගත් අහසක් තියෙනවා. ඒ තමයි තමන්ගේ ශරීරය පවතිනා වූ ඒ ශරීරයේ තියෙන කොටස් වලට අයිති අහස. හොඳයි හිතලා බලන්න මෙහෙම. මහත්යාගේ නහය සිදුරු දෙකක් තියෙනවානේ. ඔය නහස් සිදුරු දෙකේ මොකක්වත් නැහැ. ඔය හිස් තැන. ඉතින් ඒ හිස් තැන දැන් කාටවත් අයිති නැහැ. එතන පටවිත් නැහැ, ආපෝ තේජෝ මොකක්වත් නැහැ හිස්. කනෙත් එහෙමයි. ඉතින් මේ මහත්යමට කට අරගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට අර කට අරගෙන ඉන්න ටිකේ කටේ අර ඕපනින් එකේ අහස. ඔකට මැස්සෙක් යනවා. ඊට පස්සේ මේ මැස්ස යන්නේ මේ මහත්යාගේ ඔළුවෙත් නෙවෙයි නිකන් මේ දිවෙත් නෙවෙයි. හැබැයි අර කට අරගෙන ඉන්න ටිකේ යනවා. හැබැයි ඊට පස්සේ මහත්යා ඒ අහසට වෙන නමක් දාලා අයිති කර ගන්නවා. මේ මගේ කටට මැස්සෙක් ගියානේ. ඇත්ත වශයෙන්ම කටට නෙවෙයි ගියේ මහත්යා කටට නෙවෙයි ගියේ මහත්යා ඇත්ත වශයෙන්ම එතන තියෙන්නේ හිස් තැනක්. අහස. නමුත් ඒ අහස් කෑල්ල මහත්යා අයිති කරගත්තා. මගේ කටට ගියයි කියලා. දැන් කවුරු හරි ඇවිල්ලා මේ කනේ තියෙනවනේ සිදුරක්. ඔතන කාටවත් අයිති නැති කියලා හිතාගෙන ඔතන ගහලා ගිනි කූරක් ගහනවා. ඉතින් ගිනි කූරක් ගහුවන් පස්සේ මහත්තයා නිකන් ඉන්නේ නෑ. ඒක මගේ කන. මේ ළඟට එන්න එපයි කියලා එහෙම මේ අපි අයින් කරනවා යයි. කිසිම ආයතයක්. ඒක නිසා මේ අහස කියන එක ඔය අජටාකාශයෙන් අයින් වුණායින් පස්සේ අපේ මේ ශරීරයේ රූප පවත්වන්නා වූ ඒරියා එකේ තිබෙනවා තැන් වල අහස්. නහය, කට, කන අපේ ශරීරයේ අභ්‍යන්තර කොටස්. ඔය තැන් අහස වුණාට ඕවා අපේ. ඒක නිසා අහස ඔය විදිහට ඔය පරිච්ඡේද අහස ඔය විදිහට තියෙනවා. ඕක අපි මරණකල්ම මේ ශරීරයේ ආශ්‍රිතේ ඇතුළත පිටත ශරීරයේ ආශ්‍රිතේ තියෙන නිසා ඔය අහස මේ ශරීරයට සම්බන්ධ වෙලා මේ රූප වලට ආශ්‍රිතව යාබද තියෙන නිසා ඕවා අපේ කියාගෙන තියෙන්නේ ওই විදිහට යෝග තේරුම් ගන්න ඕනනේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. එතකොට දැන් එහෙමනම් ඒ කුහර හැම වෙලාවෙම වායු ධාතුන් පිටලා නේද සුවන්වන්ස තියෙන. එතකොට එතන ඒක අපි තේරුම් ගන්නේ කොහොමද? දැන් ආකාශය කියලා ගත්තත් දැන් මේ අපි ඉන්න කාමරේ වුණත් ආකාශ ධාතුවක් තිබුණට ඒක හැම වෙලාවෙම වායු ධාතුන් පිරලා තියෙනකොට අපි ඒ දෙක වෙන් කරලා කොහොමද දැනගන්නේ වායු ධාතුව? වායෝ ධාතුවට එතන වායෝ ධාතුවට තනියෙන් ඉන්න බෑ. වායෝ ධාතුවේ තිබෙනා වූ ස්වરૂපය තමයි අනිත් තුන් දෙනා හොල්ලන එක. ඒ කියන්නේ වායෝ ධාතුවට වැඩ දෙන්න එපායි. දැන් වායෝ ධාතුව කරන්නේ මොකද්ද? එයා චලනය වෙනවනේ. වායෝ ධාතුව චලනය එයාට තනියෙන් චලනය වෙන්න බෑ. එයා කරන්නේ වායෝ ධාතුව පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි තුන් දෙනා එකට තියලා චලනය කරනවා.
එතකොට කාමරයේ ඇතුලේ වායෝ ධාතුවේ හැටියට ඉන්නේ තනි එක්කෙනා නෙවෙයි. තනියට ඉන්න බෑ. අර හතර අනිත් තුන් දෙනාත් ඉන්නවා. ඒක නිසා හැබැයි වැඩි ප්‍රමාණයක් තියෙන වායු. ඒ හතර දෙනාට ওই වැඩේ කරන්නට ශේස්ත්‍රය, භූමිය, අවකාශය වෙන්නේ අහස. ඒ නිසා වායුව අපි තේරුම් ගන්න ඕනනේ වායෝ ධාතුවට හේවත් අනිත් හතර දෙනාට ඉන්න පුළුවන් අවකාශයේවත් හිස් ගතිය අහස කියලා. ওই විදිහට වගේ තේරුම් ගන්න ඕනේ. වම් පින්සන්න. ස්වාමීන් වහන්සේ මේ අපි චෛතසික ගැන කතා කරනකොට කතා කරපු කීපයකුත් මෙතන රූප වශයෙන් සඳහන් කරපු අවස්ථාවෙත් සඳහන් වුණා. උදාහරණයකට ජීවිතේන්ද්‍රය කියන එක අපි දන්නවා. අර සබ්බ චිත්ත සාධාරණවට අපි ජීවිතේන්ද්‍රිය මානසිකාරය ඒතකොට ජීවිතේන්ද්‍රිය කියලා කිව්වා. එතකොට තේරෙනවා ඒක චෛතසික සම්බන්ධයෙන් කිව්ව මේ හිතේ සිති විලිවල තියෙන ප්‍රාණවත් ගතිය වගේ කියලා. දැන් මෙතන මේ රූපේ තියෙන ප්‍රාණවත් ගතිය නැත්නම් පන සහිත ගතිය වගේ කියන එක ඒ විදිහට අපි මේ කම්මඤ්ඤතා වගේ දේවල් ලහුතා මුද්දා කියනවත් වෙන් කර ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒකේ තියෙනවා මෙහෙම. ජීවිතේන්ද්‍රිය ධර්ම දෙකක් තිබෙනවා. එකක් තමයි නාම ජීවිතේන්ද්‍රිය, එකක් තමයි රූප ජීවිතේන්ද්‍රිය. නාම ජීවිතේන්ද්‍රියෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ හිතක් ජීවත් කරවන තැන විතරයි. ඒ චෛතසික ධර්ම ටික සිත ඒ වෙලාවට ඒ ෂණයට ඒ තප්පරයට ඒ වෙලාවට පවත්තන එක විතරයි නාම ජීවිතේන්ද්‍රියට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තරම් වැඩි වෙලාවක් එයාට මේ ඉන්න බෑ. දැන් මේ රූප ජීවිතේන්ද්‍රිය එහෙම නෙවෙයි. ඊට වඩා ඩිංගක් කල් අල්ලනවා. ඒ නිසා අර නාම ජීවිතේන්ද්‍රියට ඒ තරම් වැඩි වෙලාවක් ඉන්න බෑ. ඒ වගේ එකක් ඇවිල්ලා රූප ජීවිතේන්ද්‍රිය පණ ගස්සලා තියාගන්න හැකියාවක් එකට නැහැ. ඒක නිසා මේ රූප ජීවිතේන්ද්‍රිය කරන්නේ රූප පැවැත්වීම පමණයි. ඒ නිසා නාම ජීවිතේන්ද්‍රියකුත් තියෙනවා රූප ජීවිතේන්ද්‍රියකුත් තියෙනවා. ඒ නිසා මේ ජීවිතේන්ද්‍රිය දෙක ඒ අදාළ රූප වලට අනුකූලව වැඩ කරන්නේ පවත්වීම සිද්ධ කරන්නේ ආකාර දෙකකටයි. ඊළඟට අර තව එකක් කියනවා මේ ඒ තමයි ඔය මේ කම්මඤ්ඤතා ඊළඟට ලහුතා මුදුතා කම්මඤ්ඤතා ඒවත් ඒ වගේ තියෙනවා නාම ලහුතාවයක් තියෙනවා ඒ වගේම මුදුතාවයක් තිබෙනවා කම්මඤ්ඤතාවයක් තිබෙනවා ඒ වගේම තියෙනවා රූප මුදුතාවයක් රූප කම්මඤ්ඤතාවයක් රූප ලහුතාවයක් තියෙනවා. ඒ නිසා ඒවා මේ ඒක වචන දෙක ගොඩක්ම නෙවෙයි කීපයක් විතරයි තියෙන්නේ. ඒ දෙක ඒ විදිහට තිබුණාට මේ වචන වලින් එහෙම තිබුණාට මේක ආකාර විශේෂ දෙකක්. ඒවාෙන් කියවෙන්නා වූ ධර්මතාව දෙකක්. අර කියවෙන්නේ නැති තැන් තමයි එකක් තමයි දැන් නාමයට ඉන්න අහස අවශ්‍ය නැහැ. රූප වලට ඉන්න අහස අවශ්‍යයි. ඒක නිසා රූප කොටේ අහස කියවෙනවා නාම කොටේ අහසක් කියවෙන්නේ නැහැ. ඒ වගේ වෙනස්කම් තියෙනවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර ඇරුණාම ඉතුරු තියෙන 24ම උපාදාය රූප හැටියට සැලකීම නිවැරදිද ස්වාමීන් වහන්සේ? ඒක හරි. මහා භූත රූප හතරක් තිබෙනවා 24ක් තියෙන උපාදාය රූප. ඒ විදිහට තමයි ගන්න. ඒ උපාදාය රූප බෙදෙන විදිහක් තියෙනවා. ඒක අපි ටික ඉස්සරහට කියවෙනවා. ඔය බෙදිලි හැටියට මව් රූප 4යි උපාදාය රූප 24යි. හරි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. අවසන් සඳහන් කළේ කාය ප්‍රසාද කියන එක මුළු කයෙම පැතිරලා තියෙනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපේ අනිත් ඉන්ද්‍රියන් වල මේ රස කන නාසය දිව කියන ඒවත් ඒ කාය ප්‍රසාදයේ තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිත් දැන් ප්‍රසාද රූප දැන් කාය ග්‍රාණ ප්‍රසාද ජීව ප්‍රසාද සෝත ප්‍රසාද චක්ඛු ප්‍රසාද වගේ ඒවාට තියෙන්න පුළුවන් ද කාය ප්‍රසාදයෙන් තොරව කාය ප්‍රසාදයේ ඒවෙන් මේ ඩිපෙන්ඩ් වෙනවද ඒවයි පැවැත්මට කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒවට එහෙම නෑ කාය ප්‍රසාදේ නැතුව ඉන්න බෑ. තියෙන්න ඕනේ. ඒ කියන්නේ චක්කු ප්‍රසාදයට කාය ඒකේ තව ටිකක් මේ
මහත්තයා මේ ටිකක් කියන්න තියෙනවා ඒකේ. මම අර ඉස්සෙල්ලා අපේ අර මහත්තයෙක් අහපු ප්‍රශ්නයකටත් මම මේකින්ද ඒක කල් දැම්මා. මේකටත් ඇත්ත වශයෙන්ම මේ මම ඒ වැඩේම කරොත් හොඳයි කියලා හිතන. එතකොට එහෙම කිව්වොත් ඒක හොඳට මේ පැහැදිලි වෙයි කියලා හිතනවා. මම ඒ නිසා ඒක මහත්තයාගේ කාරණේයි අර ඉස්සෙල්ලා කියපු ඒ මහත්තයාගේ කාරණේ දෙකම ඉස්සරහදී කියන්නම්. සරලව කියන්න පුළුවන් මේ ඒවා ඒ කාය ප්‍රසාදය ඔය හැමතැනම තියෙනවා. අනිත් ඒවා තියෙන තැන්වල තියෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ස්වාමීන් වහන්සේ වහන්සේ පැහැදිලි කරා මේ කාය විඤ්ඤාතිය ගැන තව පොඩ්ඩක් ඒක ගැන පැහැදිලි කරගන්න ඕන. දැන් මූවමන්ට් එකක් අතපය නවලා දිගාරිනකොට ඒ කියන්නේ කාය විඤ්ඤාතියෙන් එහා මෙහා කිරීමක් තල්ලු කිරීමක් වෙනවද? එහෙම නැත්නම් ඒක මේ කොයි විදිහටද වැඩ කරන්නේ කියලා. ඒ වගේම මම ධර්මදේශනාවක් අමතරයි දන්නේ චිත්තකිරිය වායෝ ධාතුව කියලා. ඒක මේ වෙලාවේ සුදුසු නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඊළඟට ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නේ දැන් මොහොතකට ඉස්සෙල්ලා වහන්සේ සඳහන් කරා නාමය හිතක් ජීවත් වෙනවා පොඩි කාලයයි රූපය ජීවිතේන්ද්‍රය ඊට වඩා වැඩි කාලයක් කියලා. ඒ රූපයක ජීවිත කාලයේ චිත්තක්ෂණ 17ක්ද නාමයක ජීවිත කාලයේ චිත්තක්ෂණ 1ද කියලාත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. මම ඉස්සෙල්ලා කිව්ව මේ කාය විඤ්ඤාතිය පිළිබඳව සියලු දෙනාටම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් පොඩි උදාවුවක් එක. කාය විඤ්ඤාතියේ තිබෙනවා මෙහෙම එකක්. කාය විඤ්ඤාතියේ තිබෙනවා ශරීරයේ ක්‍රියාත්මක කරවන්නා වූ, උස්සන්නා වූ, ගෙන යන්නා වූ, චලනය කරන්නා වූ, ඉන්දවන්නා වූ ස්වභාවයක්. ඒක කාය විඤ්ඤාතියේ ස්වභාවය තියෙනවා ඒකේ. එතකොට මේ දැන් අපි ශරීරය ක්‍රියාත්මක කරවන්නට අපිට හිතක් පහළ වෙනවා. ඒ ශරීරය ක්‍රියාත්මක කරන්නට පහළ වෙන්නා වූ හිතත් එක්කම ඒ හිතේ බලයෙන් චලන ක්‍රියාත්මක චලනයක් සිද්ධ කරන ක්‍රියාවක් සිද්ධ වෙනවා. එහෙම පුළුවන් ඒ හිතේ බලයෙන් ඇතිවෙන්නා වූ යම්කිසි බල විශේෂයක්, ගති විශේෂයක්, වායු විශේෂයක් නිෂ්පාදනය වෙලා ඒකෙන් තමයි ওই ශරීරය හොලවන්නේ, යවන්නේ, ඉඳවන්නේ වැඩේ කරන්නේ. ආන්න ඒකට කියනවා කාය විඤ්ඤාතිය කියලා. ඒක නොකියා මම හැම එක්කෙනාටම තේරුම් ගන්නට මේ වෙලාවේ හැටියට තේරුම් ගන්නට පුළුවන් තරමක් තමයි මම ඒ කිව්වේ. අනිත් එක තමයි නාම ජීවිතේන්ද්‍රියට වැඩි වෙලාවක් ඉන්න බෑ. රූප ජීවිතේන්ද්‍රියට ඇත්ත වශයෙන්ම මේ ඊට වඩා පොඩ්ඩක් තියෙනවා. නමුත් මේකේ තියෙනවා මෙහෙම එකක්. මේ ඔය රූප 28න් හැම රූපයකටම චිත්තක්ෂණ 17ක් ආයුෂ ඉන්න බෑ. ඉතින් ඔය ටික අපි දැනගන්න එක හොඳයි. ඔක්කොම ගොඩට කිව්වන් පස්සේ ඉතින් මේ සමහරට බයත් හිතෙනවනේ. දැන් අහපු හින්දා කියන්න පුළුවන් රූප 22ක් පමණක් චිත්තක්ෂණ 17ක් විතර ආයුෂ තියෙනවා. අනිත් මේ ඒ රූප 6 ඇවිල්ලා චිත්තක්ෂණ 17ක් ආයුෂ නැහැ. එහෙම එක්කුත් තියෙනවා. මේ ওই විදිහට ওই කාරණේ ওই විදිහට තේරුම් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. අර චිත්තකිරිය වායු ධාතුව වැඩ කරන හැටි අර විදිහයි. තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ, ඒකටම සම්බන්ධ ප්‍රශ්නයක් තමයි අහන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේක මේ විස්තර කරනකොට මට තේරෙන්නේ එක දෙයක් තමයි මේ කාය විඤ්ඤාප්ති වචි විඤ්ඤාප්ති කියන දෙක නැත්තම් කෙනෙක් චිත්තකිරිය වායු ධාතුවෙන් එයා ක්‍රියාව කරත් අපිට ඒක අඳුර ගන්න බැරි වෙනවානේ එයා මොනවද කරන්නේ කියන එක. ඒකට දැන් ඔය කාය විඤ්ඤාප්ති රූපය නැත්තම් කෙනෙක් ඇවිදිනවා නම් එයා ඇවිද්දාට අපිට එයා ඇවිදිනවයි කියලා අපිට ඒක තේරුම් ගන්න බැරි වෙනවාද? එතකොට කවරේ කතා කරත් මේ වචී විඤ්ඤාප්ති රූපය නැත්තම් ඒ කතා කරන එක අපිට මෙයා මේ අඳුර ගන්න බැරි වෙනවා වගේ දෙයක් නේද තෝ ස්වාමීන් වහන්සේ වෙන්න වගේ මට තේරුණේ. ඊට පස්සේ එහෙම තියෙනවා. දැන්
වචේ විඤ්ඤාති රූපය ගත්තාන් පස්සේ ගොළුවෝ ඉන්නවනේ. ගොළුවන්ට තියෙන කාය විඤ්ඤාතිය තියෙනවා. ගොළුවට යන්න පුළුවන්. ඒක නිසා ගොළුවා අඟවනදී එයාට කතා කරන්න බැරුණාට අඟවනදී අපි හිතමු එයා නිකන් අර මේක සද්ද කෑල්ල එක කෑල්ලක් විතරක් භාෂාව වචන හසුරවන්න බැරුණාට ඒ කියන්නේ ලෝක සම්මුති වචන ඉගෙනගෙන කියාගෙන ඒක හරියට ප්‍රකාශ කරන්න බැරි වුණාට එයාට අර එක වචනයක් ගාලා හරි කියන්න පුළුවන්. ඒකත් ඇවිල්ලා වචේ විඤ්ඤාති ස්වරූපයට යන්නේ. ඊළඟට අර මේ කාය විඤ්ඤාතිය මේ කොරාටක් තියෙනවා. ඒක නියමාකාරයට හසුරුවලා දෙන්න පුළුවන් අර ශිෂ්ට සම්පන්න සමාජයේ තිබෙන හැටියට කරන්න බැරි එක තමයි තියෙන්නේ. නමුත් කාය විඤ්ඤාති ස්වරූපය එයාගේ තිබෙනවා හේතුව චිත්ත ක්‍රියා වායෝ ධාතුව හැම එක්කෙනාගේම පණ තියෙන ආ වූ සත්වයන් අතර තියෙන නිසා. එතකොට ස්වාමීන් වහන්සේ මේ දැන් ගහක් හැලවෙනවා කියන එක කොහොමද අපි එතකොට තේරුම් ගන්නේ ස්වාමීන් වහන්සේ? ඒකෙත් එතකොට කාය විඤ්ඤාති රූපේ තියෙනවා. ගහක් හැලවෙන්නේ හුළඟ නිසා. මේ මිනිස්සෙක් හැලවෙන්නේ හිත නිසා. ඒ නිසා මේ මිනිස්සෙක් කතා කරන්නේ හිතේ කතා කරන්න ඕනෑ කියලා පහළ වෙන්නා වූ මේ හිත නිසා. ඊළඟට මේ මිනිසයා යන්නේ ඒ මිනිසයාට එන්න ඕනෑ කියලා හිතෙච්ච හිත නිසා. ඊළඟට ගහක් හැලවෙන්නේ හිත නිසා නෙවෙයි වායුවේ බලය නිසා. ඒක නිසා මේ දෙකේ ක්‍රියාකාරී ස්වરૂපය වෙනස්. මේ මිනිසයා ඇවිද්දවන්නේ හිතින් උපන්නා වූ චිත්තක්‍රිය වායෝ ධාතුවේ බලයෙන් ගහ හෙලවෙන්නේ ඍතුජ වායෝ ධාතුවේ බලයෙන්. මොහොම පින් ස්වාමීන් වහන්සේ ඒක තවද අර කලින් ආලෝකය ගැන අහපු ප්‍රශ්නේ තව චූටි පොඩ්ඩක් විස්තරයක් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ. ආලෝකයේ ප්‍රසාද මේ චක්කු ප්‍රසාදයට පේන්නේ නැහැ වගේ තමයි මට නම් තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒක කොහොමද අපි තේරුම් ගන්නේ ආලෝකයේ දැන් මගේ දැන් කාමරේ දැන් තියෙනවා බඩු ටික පේනවා තියෙන. හැබැයි ආලෝකයේ තියනවාද කියලා අහුවොත් මට පෙන්වන්න දෙයක් නැහැ. ඒ පේන්නේ නැහැ. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ? ඒකේ වර්ණයක් තියෙනවා නම් ඒක චක්කු ප්‍රසාදයේ ගෝචර නොවන වර්ණයක්ද? ඒ தත්ත්වය කොහොමද කියන එක අපිට තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා ස්වාමීන් වහන්සේ. මේ ආලෝකය කියන එක වර්ණ ස්වරූපයේ තිබෙනා වූ එක්තරා වර්ණ රූපයට ආධාර වෙලා තිබෙනා වූ එක්තරා ආකාර විශේෂයක් පමණයි. ඒ ආලෝකයක් ඇත්ත වශයෙන්ම හිතට දැනෙනවා. ඒ හිතට ආලෝකයේ දැනෙන්නේ අර ඒ වටපිටාවේ තිබෙනා වූ වර්ණය පෙනීම ආධාර කරගෙනයි. දැන් ඒක ඇත්ත වශයෙන්ම එහෙම මේ ආලෝකයම දකින්නවයි කියලා සම්පූර්ණම ඇහැට ගෝචරය කරගන්න බෑ. නමුත් ඒක අනිත් රූපත් එක්ක ආධාරලා තමයි ඒක දැනෙන්නේ සහ පෙනෙන්නේ. දැන් මහත්තයා ඉන්නා වූ කාමරේ ආලෝකය තියෙනවායි කියලා කිව්වා. එතකොට අනිත් බඩු බාහිර ආදී ඔක්කොම ටික පේනවා. ඒ පේන්නේ ඒ වස්තුන්හි තිබෙන්නා වූ වස්තුන්හි තිබෙන්නා වූ වර්ණ රූපය. එතකොට වස්තුන්හි තිබෙන්නා වූ වර්ණ රූපය ඇහැට ග්‍රහණය කර ගැනීම සඳහා අර ලයිට් එකෙන් දෙන්නා වූ ආලෝකය එහෙම නැත්නම් වර්ණ විශේෂය ඒවත් මේ වර්ණයට සම්බන්ධ ඒ ගතිය උපකාර වෙනවා. ඒක කෙලින්ම දකින්න පුළුවන් කමක් නැහැ. දැන් සමහරට හිතුව මෙහෙම අහසේ මොකක්වත්ම නැහැ. එතකොට ආලෝකයේ තියෙනවා. නමුත් ඒ අහසේ ආලෝකයේ තියෙනවායි කියලා අපි හොඳට තේරුම් ගන්නේ අහස වලාකුළු සුදු පාටට තියෙනවා. අහස නිල් වෙලා ඒ වගේම වටපිටාවේ දේවල් ඔක්කොම මේ වෙනම පේනවා. කඳු තීරුව පේනවා. කොළ පාටට පේනවා. ඒවා ආධාර කරගෙන තමයි පිහිතා ගන්නවා මේ ආලෝකයේ වැටිච්ච හින්දා මේ විදිහට වර්ණේ පේනවායි කියලා. ඒක නිසා ওই විදිහට තමයි අපේ මේ චක්කු ප්‍රසාදයට වර්ණ ග්‍රහණයට උපකාර වන්නා ආලෝකය තේරුම් ගන්න. බොහොම පින් ස්වාමීන් වහන්සේ ඒක මම හිතාගත්තේ දර ඉර එළියෙන් සාමාන්‍ය හඳ බබලනවා කියන එක අපි දැනන් හිටියා. ඒකට ඉරෙන් යන ආලෝකය හඳට වැටෙන එක අපිට අර යන මාර්ගයේ පේන්නේ නැහැ. එතන ආලෝකයක් තියෙනවා කියලා තේරෙන්නේ. ඒකට හඳ බබලන එක එහෙන් එන ආලෝකය කියලා තේරෙනවනේ. එතකොට ස්වාමීන් වහන්සේ දෙනවා මේ මට හිතුන එක දෙයක් තමයි මේ පරාවර්තනය වෙන ආලෝකයේ තමයි වර්ණ සංඥාව අපිට ගන්න පුළුවන් වගේ එකක් තේරෙනවා.
එහෙම පරාවර්තනය නොවුනොත් ඒ ආලෝක සංඥාව ගන්න බෑ මේ වර්ණ සංඥාව ගන්න බෑ කියලා. දැන් වීදුරුවක් එහෙම ගත්තොත් එහෙම හොඳට විනිවිද යන වීදුරුවක් නම් සුදු පාට ඒක ආලෝකේ පරාවර්තනය නොවුනොත් එහෙම අපිට ඒ වර්ණ සංඥාව පේන්නේ නැහැ වගේ කියලා හිතෙනවා. ඒතකොට මේ දෙවිවරුන්ගේ රූපවල තියෙන එහෙම විනිවිද යන වර්ණයක්ද තියෙන්නේ කියලා මට හිතුණා පෙරක් වෙලාවට මේ තියෙන අපිට චක්කු මේ ප්‍රසාදයට අහු වෙන්නේ නැත්තේ මේ වර්ණය මේ ඒක පරාවර්තනය නොවන සීමාව අපේ චක්කු ප්‍රසාදයට අඳුර ගන්න පුළුවන් පරාවර්තනය වීමක් නොවන හින්දාද කියන එක තමයි මට තේරුනේ. මම හිතුව දේ හරියට දන්නේ ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. සමහර මේ මහත්ය සමහර වර්ණ රූප චක්කු ගෝචරයි සමහර ඒවා මනෝ ගෝචරයි. දැන් දෙවි දේවතාවන්ගේ රූප එහෙම අපිට දැන් ගහක් වගේ තියෙන එක නම් දැනගන්න පුළුවන්. ඉතින් දැන් ඇසුත් හැබැයි හැදෙනවා මෙහෙම. සමහර ඇස් වලට සියුම් දේවල් පේනවා සමහර ඇස් වලට නැහැ. දැන් දෙවියන්ගේ රූපය පේන්නා වූ ස්වභාවයක් අපේ හැදෙන්නේ හිත ඇතුලේ. එතකොට ඒකට කියනවා දිව ඇස කියලා. ඉතින් දිව ඇසට තමයි මේ දෙවියන්ගේ රූපය හොඳට මේ දැනෙන්නේ පේන්නේ. අනිත් එක තමයි මම මේ වෙලාවේ පොඩි කාරණයක් මතක් කරන්න ඕනේ මේකට අදාළ නැහැ. මේ අපේ ඇහැට තියෙන මහත් චක්කු ගතිය, පෙනෙන ගතිය. ඒ වගේම වර්ණයේ දහනය කරගන්න වර්ණයේ දැනගන්න ගතිය තියෙනවා. ඒක මහා ආශ්චර්යයි. පුදුමාකාර ආශ්චර්ය දෙයක්. පැහැදිලිව අපැහැදිලි. වර්ණ ස්වරූපයෙන් ලෝකය ආලෝකයේ අඩුවෙන් හරි වැඩියෙන් හරි ඒ තියෙන දේවල් දැක බලා ගැනීමේ වර්ණයේ ග්‍රහණය කරන හිතා ගැනීමේ ස්වභාවය තියෙන එක අමුතුම විදිහේ දෙයක්. හැබැයි අමතක කරන්න ඕනේ අපේ මේ හිතේ තිබෙනවා ඔයිට දෙවෙනි වෙන්නේ නැති පෙනෙන ගතියක්. ඕක අපිට නෑ දැන්. ආන්නේ පෙනෙන ගතිය හැංගිලා තියෙන්නේ. ඒ පෙනෙන ගතිය අපි හැම එක්කෙනාගේම හිත ඇතුලේ තියෙනවා. ඒක නිකන් සංඥා මාත්‍රයෙන් එහෙම තියෙනවාද නැද්ද කියලා දැනගන්න පුළුවන්. ඔය භාවනා කරනකොට එහෙම සමාධියත් එක්ක අපිට මේ සමාධි පරාසයක් හැදෙනවා. ඒ සමාධි පරාසයේදී හොඳට මේ දැනෙනවා මේ ආරම්මනේ භාවනා කරන ආරම්මනේ හොඳට කැවිලා කෙල්ල පේනවා. ඒ ඇස් පියාගෙන. නමුත් අපේ ඇස් පියාගෙන වුණත් අපි ආරම්මණයට යොදාගෙන ආරම්මණයට හරවගෙන ඉන්නේ. මොකද්ද? ඇහැ නෙවෙයි. හිත. ඒක නිසා ඒ හිත ඇහැ වහගෙන හිටියත් හිතට ඇතුලේ තියෙන දේවල් හොඳට අහු වෙනවා, පේනවා, දැනෙනවා. ඒ නිසා චක්කු ගතිය හිතේ තියෙනවා. ඒක නිසා තමයි අර මේ ඔක නුවණට සම්බන්ධ හිතට සම්බන්ධ විශේෂ දැකින පේන ගතියක්. ඒක මේ ඒකීකරණ දේවල් මේ ඇහෙන් කරන්න බෑ. මේ ඇහෙන් කරන්නේ මේ පොඩි ඔය එළියේ තියෙනා වූ පන්දමක් පත්තු කරලා එළිය පොඩ්ඩක් බලන්න වගේ ඔය ආලෝකයෙන් ගන්නා වූ මේ වර්ණය විතරයි. මේක අස්සේ තියෙනා වූ දැක්කීම ගති පුදුමාකාර බලයක් තියෙනවා. ඒක නිසා අපි දියුණු කරන්න ඕනනේ අන්න එතන. ඒ නිසා මේ ඕක දැනගන්න පුළුවන් මෙහෙම. මේ ඇහැ පියාගෙන ටික වෙලාවක් ඇහැ පියාගෙන නිකන් හිතන්නකෝ බලන්න මේ මූණ ඉස්සරහා මොකද තියෙන්නේ කියලා. මේ සමහරු කියනවා පාටක් පේනවා, කළු පාටක් පේනවා කියනවා, දුඹුරු පාට පේනවා කියනවා, මේ එලි යනවා කියලා කියනවා. নানা ප්‍රකාර જાති කියනවා. මොන જાති කිව්වත් ඔය ඔතන ඔය හිතේ මේ ඔය පේන ගතිය තියෙනවා. ඒක නිසා තමයි ධම්ම චක්සුසේ කියලා දිවස කියලා කියන්නේ. ඔය හරියට තමයි දෙවියන්ගේ ස්වરૂපේ පේන්නේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අතුල්සි දෙල්ලාගෙන් මාවසරයි මේ දැන් ස්වාමීන් වහන්සේ වර්ණය ඇසට පේනවා කිව්වනේ. ඒතකොට ඒකම දැන් අපිට දිගට පළලට උසට මහතට ඒ වගේ දේවල් පේනවානේ කනට එහෙම. ඒ පේන්නේ කොයි විදිහටද ස්වාමීන් වහන්සේ? අපි යම් කිසි හැඩයක් පේනවානේ. ඒකමද මේ වර්ණ රූපයටම අයිති දේ දක්න දේ අපිට එහෙම කියන්න පුළුවන්ද? මෙහෙමයි තියෙන්නේ. දැන් අපි දොර දිහා බැලුවන් පස්සේ දොරේ හතර මුල්ලට තිබෙන්නා වූ දොර හතරස් විදියට තිබෙන්නා වූ දොරක් පේනවනේ. ඒ දොරේ වර්ණයනේ පේන්නේ. ඊට පස්සේ ඒ දොරේ වර්ණය ආධාර කරගෙන ඊට පස්සේ ඒකේ ෂේප් එක
හිතා ගන්නවා. ඒක නිසා වර්ණය චක්කුද්්වාරිකයි, ඒකේ හැඩය මනෝද්වාරිකයි. ඒ විදිහටයි තියෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ ටීවී එකක් බලනකොට අපිට හිතා ගන්න පුළුවන් නේද? ෆ්ලැට් ස්ක්‍රීන් එකේ අපිට මේ මිනිස් රූපවල ගතිය අපි හිතා ගන්නවා වගේ නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ ඒකත්. ආයි කියන්නේ බලන්න. දැන් ටීවී එකක් එහෙම අපි බලනකොට දැන් මිනිස් රූපය යනවනේ. ඒක ෆ්ලැට් නේ තියෙන්නේ, ෆ්ලැට් ස්ක්‍රීන් එකක්නේ. ඉතින් කොහොමද ඒකේ අර 3D ගතිය වගේ අපි හිතා ගන්නවා වගේ එක නේද වර්ණ ධාතු හින්දා එහෙම වෙන්නේ කියන්නේ. ඒක හරි. ඒ විදිහට තමයි. අපි හිතාගන්න. ඔව්. ස්වාමීන් වහන්සේ මට තව ප්‍රශ්නයක් තියෙනවා මේක කලින් පාඩමකට අයිති එකක්. ස්වාමීන් වහන්සේ කිව්වා භවාංග සිත බින්දෙන්නේ මේ කියන්නේ ශබ්දය හරහා කියලා. එතකොට විහිරි කෙනෙක්ට කොහොමද භවාංගේ ඇති වෙන්නේ? භවාංගේ කැඩෙන්නේ. භවාංගේන්නේ ඊට පස්සේ මනෝද්වාර චක්කු විඤ්ඤාණ ඔක්කොම දිගට එන්නේ. ඒතර විහිරි කෙනෙක්ට ඒක සිද්ධ වෙන ආකාරය පැහැදිලි කරලා දෙන්න කරුණා කියලා. මම මේ එහෙම කිව්වේ මේ භවාංගේ බින්දෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ? ඒක මෙහෙමයි තියෙන්නේ. අපි හිතමු ඒක හැබැයි අදාළ ඒ දොරටුවට අනුකූලව ඇහෙමුත් චක්කුත් ద్వාරික චිත්ත වීතියකටත් ඒක බින්දෙන්න පුළුවන්. සද්දයකටත් බින්දෙන්න පුළුවන්. නාසයේ දිව ශරීරය නිසා බින්දෙන්න පුළුවන්. ඒ පහෙන්ම මේ අරමුණට අනුකූලව ඒ භවංගය බින්දෙන්න පුළුවන්. ඒකේ කියන්නේ භවංගයේ බින්දෙනවා කියලා කියන්නේ මේ ඇත්ත කතාව නම් මෙහෙමයි. ඔය භවංගය අරමුණු කරගෙන ඉන්නේ මේ අර මොකක් හරි ගති ආරම්මණයක් හරි කර්මාරම්මණයක් හරි මේ කර්ම නිමිති ආරම්මණයක් හරිනේ. ඔය භවංගය ඒකේ ඔහොම පවතිනකොට මේ අලුතින් එන්න යන මේ ආරම්මණයේ තිබෙන සැර ගතිය හින්දා ඒ පැත්තට නැමිලා ඒ පැත්තට හැරිලා ඒ පැත්තට යොමු වෙලා මේ අර භවංග ස්වභාවයෙන් අයින් වෙනවා. භවංග ස්වභාවයෙන් අයින් වෙන ඒකට කියනවා භවංග ඡේදනය වෙනවා කියලා. ඒ කියන්නේ භවංග ලයින් එක කැඩෙනවායි කියලා කියනවා. එහෙම ඇත්ත වශයෙන්ම මේකේ සිද්ධ වෙලා තියෙන්නේ භවංග ස්වરૂපය වෙනස්ම වුණා කියන එක. ඊට පස්සේ අර අලුතෙන් ඉදිරිපත් වෙලා තිබෙනා වූ ආරම්මණයේ පැත්තට මේ සම්පූර්ණ හිත ක්‍රියාත්මක වෙගෙන යනවා කියන එක. අපි හිතමු මේ ගොළුවෙකුට කතා කරන්න ඕනේ කියලා. ඒ ගොළුවාට වචන කතා කරන්න බැරි එකනේ අපි ගොළුවා කියන්නේ. හැබැයි ඒ ගොළුවාට නිකන් එහෙම් මෙහෙම් සද්දයක් කරන්න පුළුවන් ගතිය තියෙනවා. එයාට තියෙන්නේ දිවේ තිබෙනා වූ වචන උච්චාරණය කර ගැනීම අපහසුව මිසක අමාරුව මිසක එයාට හිතින් අර වචනයක් කතා කරන්නට උත්සාහ කරන්න ඕනේ කියන එක නැති වෙන එක නෙවෙයි. ඉතින් මේ සමහරට ඒක සම්පූර්ණ නැති වෙලා තින්න පුළුවන් කර්මානුරූපව. හැබැයි මේ ගොළුවන්ගේ අර යම්කිසි අර ගාන උගුරෙන් ගහන සද්දේ හරි තියෙනවා. එහෙම එනකොටම එයාගේ ඒක කරන්න ඕනේ කරන හිතවිල්ලත් එක්ක භවංග ස්වરૂපේ වෙනස් වෙනවා. ඒ ස්වરૂපේ වෙනස් වීමට කියනවා ඡේදනය වෙනවා කියලා. එහෙමයි තියෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒ අවස්ථාවේදී ඒ වගේ භවංග චලනයක් භවංග ඡේදනයක් වෙන්න නිරෝගී ප්‍රසාද රූපයක් තිබීම වැදගත් වෙනවා නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම හොඳට අපි සාමාන්‍ය කතාවේ කියනවා නිරෝගී ස්වરૂපය කියලා කියනවා හොඳ වැඩ කරන ක්‍රියාකාරී ක්‍රියාත්මක කරන්න පුළුවන් ඇප්ලිකබල් එකක් තියෙන්න ඕනේ. ඒ සෝත ප්‍රසාදේ හරි ගාහන ප්‍රසාදේ හරි ඒ ප්‍රසාදේ. එතකොට තමයි ඒකේ වැදුනයින් පස්සේ තමයි මේ ඒකේ වදින ඒ නිරෝගිමත් හොඳම හොඳ පැහැදිලි පැහැපත් පිරිසිදු ස්වරූපයෙන් තිබිච්ච ප්‍රසාදයේ ගැටෙන අදාළ රූපය ඒක හරහා අර භවංගයේ වෙනස සිද්ධ කරන්නේ ඒ නිසාවෙන්. ඒක නිසා ඒ ගතිය අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ ඒකටමද කම්මඤ්ඤතාවය කියලා කියන්නේ?
ඇත්ත කම්මඤ්ඤතාවය කියලා කියන එකත් ඒකේ තියෙනවා. තව අපිට මේ තව ටිකක් මේකේ කම්මඤ්ඤතාවය තව ටික කියන්න පුළුවන්. අපිට තියෙනවා තව ටිකක් මේ රූප පිළිබඳව වෙන වෙනම දැනගන්න. මට තවත් එකක් කියන්න තිබුණා. ඒ තමයි මේ අර භාව රූප දෙක පිළිබඳව. ඒ භාව රූප දෙකත් කියලා අපි දැනට මම හිතන්නේ වෙලාව මදිවි වගේ අපි භාව රූප දෙකක් කියලා ඊට පස්සේ ඉතිරි ලක්ෂණ රූප පිළිබඳවත් කියලා ඊට පස්සේ රූපයන්ගේ තිබෙනා වූ තවත් වෙනස්කම් ටිකක් තියෙනවා. ඒකත් එක්ක අපි මේ අර අපි කල් දාපු කරුණු ටිකක් තියෙන ඒක ගන්න පුළුවන්. මේ හැබැයි සරලව කියන්න පුළුවන් මෙන්න මෙහෙම කම්මඤ්ඤතාවය කියලා කියන්නේ ඒ අවස්ථාවේදී ඒ වැඩේ කරවන්නට ඒ අරමුණ ගන්නට මේ ඒ අවශ්‍ය කරන තැන ආයතනේ දොරටුව හසුරුවන්ට පුළුවන් ගතිය තියෙනවා කියන එක තමයි කම්මඤ්ඤතාව කියලා කියන්නේ. ඒ විදිහට දැනට හිතාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ. කාල වේලාව බලලා ඊටු ටික අනිත් දවසේ කරනවා ස්වාමීන් වහන්සේ. නැත්නම් භාව රූප ගැන දැන් සඳහන් කරනවද ස්වාමීන් වහන්සේ? අපි මේ අද සඳහන් නේද? අපි එහෙනම් අනිද්දා කරමුද? හොඳයි ස්වාමීන් වහන්සේ එහෙම කරමු එහෙනම්. එහෙමනම් අපි මම හිතන්නේ අද ධර්ම අභිධර්ම පාඩම නැත්නම් අභිධර්ම සාකච්ඡාව අද මෙතනින් නවත්වමු. ඉතින් ස්වාමීන් වහන්සේ සාවනට සිසිලස් වෙනුවෙන් මම අමත්ම ගෞරවයෙන් කෘතඥ පූර්වකව ඔබ වහන්සේගේ මේ දේශනය පිළිගන්නවා. ඒ වගේම කෘතඥතාවය පළ කරනවා. එහෙමනම් ඔබ වහන්සේටම යොමු වෙන්නම් අද වැඩසටහන අවසන් කරන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි. පින්වත් හැම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් අපි මේ ගිය සතියේත් අසනීපකම් නිසා ඉතින් එන්න බැරි වුණත් ඉතින් අපි මේ ගොඩාක් මේ සතියේ ඉතින් ඉදිරිපත් උනේ මේ අපේ ධර්මකාමී ධර්මච්ඡන්දේ තිබෙන්නා වූ මේ පින්වත් මහත්මයලා මහත්මීන් බොහෝ මෝහණයකමින් යුක්තව මේකට යොමු වෙන නිසා පරම කරුණාවෙන් ඉතින් අපේ දලුවත් මහත්තයත් ඇත්ත වශයෙන්ම තරමේ කාසනීපකාන් ඉන්නවා. ඉතින් අපි මේ උපදවා ගත්තා වූ සියලුම ධර්මයේ ඇසීමේ ධර්මයේ කීමේ සාකච්ඡා කිරීමේ කුසලයන්ගේ බලයෙන් ඒ සිත්වල බලයෙන් සිත්වල ආනුභාවයෙන් තුනුරුවන් සතු අනන්ත අපරිමාණ ගුණ බලයෙන් පිහිටෙන් ඒ මහත්මයාටත් ඊතා ඉක්මනින් නිරෝගී භාවයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම හොඳින් මේ ධර්ම සාකච්ඡා ධර්ම වැඩසටහන් ඉස්සරහට කරගෙන යන්න අවශ්‍ය නිරෝගී භාවය කායික පරිසරය කායික නිරෝගී භාවය මානසික පරිසරය මානසික නිරෝගී භාවය සැලසේවා. ඒ මහත්යාටත් ඒ පවුලේ හැම දිනාටමත් මේ පින්වත් හැම දිනාටමත් ඒකාන්තයෙන්ම නිදුක්ව නිරෝගීව සැපවත්ව මේ උතුම් ධර්මය තව ඉස්සරහට කරගෙන යමින් පවත්වාගෙන යමින් යෝනිසෝ මනසිකාර්ය ධර්මඥානය දියුණු කරගන්න ලැබේවා. නොඇසූ ධර්මය නොසිතූ ධර්මය මෙනෙහි නොකළ ධර්මය ඒ වගේම ජීවිතයේ කිසියම් කාලයකදීවත් හිතාපු නැති පැතිකඩවල් මේ වගේ මතු කරගන්නට හාරලා අවශ්‍යලා උඩට අරගෙන අපේ හිතට මේ අලුත් අරමුණු හොඳට කරුණු කාරණා ඇතුව හොඳට තේරුම් යන ආකාරයෙන් මෙනෙහි කරන්න සෑම දිනාටම අවස්ථාව සැලසේවා. ඒ වගේම ඒ තුලින් ධර්මයේ ගැඹුරටම ගිහිල්ලා ගැඹුරුම ධර්ම ස්වરૂපයන් හඳුනාගෙන ඒ වගේම ආයතන ධාතු ස්කන්ධ වශයෙන් ඒවා මතු කරලා දේශනා කළා තියෙන මෙන්න මේ කරුණු නිසායි කියලා තේරුම් අරගෙන ඒ වගේම මේ ලෝකේ තේරුම් අරගෙන ලෝකේ දුක තේරුම් අරගෙන අනිත්‍ය අනාත්මේ තේරුම් අරගෙන හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ පිවිතුරු පරිපූර්ණ අවබෝධයෙන් කෙලවර නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා. නිවන් පිණිස මේ පින් මේ කුසල් හේතු උපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු.